හරි අපි එහෙනම් පටන් ගමු වැඩේ. මොකද්ද අපි කතා කරන්නේ 2021 පේපර් එකේ කියන්නේ 2022 මැයි මාසේ තිබ්බ පේපර් එක. මේක ඇත්තටම සාපේක්ෂව බලුවොත් ටිකක් පහසු පේපර් එකක්. අපි බලමු අද මම කතා කරනවා පළවෙනි කෙටි ප්‍රශ්න 25. හරි ඉතින් ඊට පස්සේ අපි කතා කරන්නේ යනවා. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ මම ප්‍රශ්නේ කියවන්නම් ප්‍රශ්නේ මම පහළමුත් දාලා කියන්නම්. ඒක උඩ ඔයාලා බලා ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ මෙහෙම කියනවා. භාණ්ඩයක් ආනයනය කිරීමේදී එහි ආනයනික වටිනාකමෙන් 122ක තීරුබද්දක් අය කෙරේ. ආනයනික වටිනාකම රුපියල් 8000ක් වන භාණ්ඩයක තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම කීයද කියලා තමයි අහන්නේ. මම ආයෙ ප්‍රශ්නේ කියවන්නම්. භාණ්ඩයක් ආනයනය කිරීමේදී එහි ආනයනික වටිනාකමෙන් 122ක තීරුබද්දක් අය කෙරේ. ආනයනික වටිනාකම රුපියල් 8000ක් වන භාණ්ඩයක තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම කීයද කියලා තමයි අහන්නේ. හරි. එහෙනම් මේ ගාන ගොඩක් ලේසි. අපි දන්නවා සාපේක්ෂව අහන පළවෙනි ගාන ප්‍රතිශතවත් එක්ක වෙන ගානක් ගොඩක් පහසුයි. එහෙනම් 122ක තීරුබද්දක් අය කරනවා. ඒ කියන්නේ අපි රටේ ඉඳලා බඩු ගේනකොට ඒකට ගහන බද්දනේ තීරුබද්දක් ගහන. හරි. මේකේ තේරුම තමයි භාණ්ඩේ වටිනාකම රුපියල් 100ක් වෙනවා නම් අපි භාණ්ඩේ අතර ගන්නකොට කීයක් ගෙවන්න ඕනද? තව අමතරව 22කුත් ගෙවලා අපි ඔක්කොම ගෙවන්න ඕනේ 122ක්. භාණ්ඩේ වටිනාකම 100ක් වෙනවා නම් අපි ඔක්කොම ගෙවන්න ඕන කොච්චරද? රුපියල් 122ක්. දැන් අපෙන් අහන්නේ රුපියල් 8000ක් වෙන භාණ්ඩයක් ගෙන්නනවා නම් අපිට කීයක් ගෙවන්න සිද්ධ වෙයිද කියලා තමයි අහන්නේ. හරි. එතකොට මේ භාණ්ඩයේ මිල 100යි නම් අපිට ගෙවන්න වෙනවා 122ක්. 100යි නම් අපිට ගෙවන්න වෙනවා 122ක්. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා තමයි බලන්න තියෙන්නේ. එහෙනම් 100ට 122ක් ගෙවන්න ඕන නම් අපි බලන්න ඕනේ 8000කට කීයක් ගෙවන්න ඕනද කියලා. මේ බින්දුවට මේ බින්දුව කැපෙනවා. 122 ගුණ කරන්න 80යි. හරි. එහෙනම් ගුණ කරාට පස්සේ වල උත්තරේ රුපියල් 9760. ඉතින් මේක ඇත්තටම ගොඩක් පහසු ප්‍රශ්නයක් තමයි පළවෙනි ප්‍රශ්නේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙනම් මේක තමයි පළවෙනි ගාන. දෙවෙනි ගාන බලමු අපි. දෙවෙනි ගාන මම රූප සරහන දාගෙන ඉන්න. දෙවෙනි ගාන රූප සරහන මේ මේක අහන්නේ. මෙයාට මෙයා සමානයි කියනවා. මෙයා x කියලා තියෙනවා. මෙයා 2x කියලා තියෙනවා. රූපයේ දක්වා ඇති තොරතුරු වලට අනුව x කී අගය හොයන්න කියලා තමයි කියන්නේ. රූපයේ දක්වා ඇති තොරතුරු වලට අනුව x කී අගය හොයන්න. බලන්න මේක බලපු ගමන් පේනවා මේක සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකට ඉදිරියෙන් නැති කෝණ සමාන වෙයි. එහෙනම් මෙයා 2x නම් මෙයා 2x වෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180. එහෙනම් පාවිච්චි කරමු අපි. 2x එකතු කිරීම 2x එකතු කිරීම x සමානයි කියද 180යි. එහෙනම් 2x එකතු කිරීම 2x එකතු කිරීම x ඒ කියලා කියන්නේ 5x. එහෙනම් 5x සමානයි 180යි. දෙපැත්තෙන් බෙදලා දානවා 5න්. එහෙනම් x සමානයි කියද 36යි. අංශක 36ක්. එක්ස්ට්‍රා උත්තරේ අංශක 36යි. ඉතින් බලන්න ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ගොඩක් ලේසි. දන්න පොඩි ක්‍රමයක් පාවිච්චි කරලා ප්‍රමේයන්දයක් පාවිච්චි කරලා උත්තරේ ගන්න. හරි. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ බලමු. සාධක හොයන්න කියලා ගානක් දීලා තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ. මම මෙතනින් හදන්නම්. 9යි x වර්ග ඍණ 4. 9යි x වර්ග ඍණ 4 මෙයාගේ සාධක හොයන්න කියන්නේ. එතකොට තමයි මේක දැක්ක ගමන් ඔයාලා තේරුම් ගන්න මෙතන මේ වර්ගයක් දීලා තියෙනවා ඉතිරි දෙකක් පූර්ණ වර්ග සංඛ්‍යා දෙකක්. එහෙනම් මේ තියෙන අනිවාර්යයෙන්ම වර්ග දෙකක අන්තරයේ සාධකයක් තමයි අහන්නේ. හරි. අපිට කියනවා සාධක හොයන්න කියලා තමයි මෙයා දීලා තියෙන්නේ. එහෙනම් අපි මෙයා ලියාගමු. පූර්ණ වර්ග දෙකක් විදියට. එහෙනම් ඔන්න කොහොමද ලියන්නේ බලමු. 9 ලියනවා 3 දෙවෙනි බලය. x වල දෙවෙනි බලය. 4 ලියනවා 2 දෙවෙනි බලය. එහෙනම් මේක ලියමු අපි. 3x ගේ සම්පූර්ණ දෙවෙනි බලය. ඍණ 2 දෙවෙනි බලය. අපි දන්නවා a වර්ග ඍණ b වර්ග වගේ එකක් තිබ්බොත් අපිට ලියන්න පුළුවන් a ඍණ b a ධන b කියලා. එතකයි වර්ග දෙකක අන්තරයේ සාධක. එතකොට මෙයත් අපිට ඒ විදිහට ලියන්න පුළුවන්. නිකන් මේ 3x කියන්නේ මෙතන a වර්ග. එහෙනම් කොහොමද ලියන්න පුළුවන්? 3x ඍණ 2 එක උත්තරයක්. අනික 3x ධන 2. මෙන්න උත්තරේ. මේ කතා කරේ තුන්වෙනි ප්‍රශ්නේ අතරම ගොඩක් පහසුයි. සාධක හොයන්න තිබි. වර්ග දෙකක අන්තරේ සාධක. හරි. එහෙනම් මම යනවා ඊළඟ ගාන. ඊළඟ ගාන හතරවෙනි ගාන. ඉලිවට ලියන්න කියන මේක එක බලන වෙලාවට තේරෙනවනේ. හරි. හතරවෙනි එක මේව ගානක් කියන්නේ අරය සෙන්ටිමීටර 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක චාප කොටසේ දිග සෙන්ටිමීටර 11ක් වේ.
එම කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයෙන් කොපමණ භාගයක්ද කියලා අහනවා. හා එම කේන්ද්‍රය දැන් හිතන්නකෝ වෘත්තයක් ගත්ත කියලා අපි වෘත්තයක් ගන්නවා එයාගෙන් අර වෙන් කරගන්න කොටසක් කේන්ද්‍රයත් එක්ක ආපාතනය වෙන විදිහට ඡාප කොටසක් එක්ක අරයන් දෙකක් එකතු වෙලා කේන්ද්‍රික ඛණ්ඩයක් හැදෙනවා. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය අපිට දීලා තියෙනවා 7යි කියන සෙන්ටිමීටර 7යි. රූප සරණක් නම් දීලා නැහැ. මම ප්‍රශ්න ටික දාන්නම් පහළ බලා ගන්න. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප කොටසේ දිග සෙන්ටිමීටර 11යි. ඡාප කොටසේ දිග සෙන්ටිමීටර 11යි. හරි? එම කේන්ද්‍රික ඛණ්ඩයේ වෘත්තයෙන් කොපමණ භාගයක්ද කියලා අහනවා. අපි වෘත්තයෙන් කොපමණ භාගයක්ද කියලා කියන්න පුළුවන් ළමයි පහසුවෙන්ම. මෙතන කෝණයේ අගය අපි හොයාගත්තා නම් කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන සූත්‍රය මොකක්ද? 360න් තීටා වාරයක් මොකද්ද 25r 360න් තීටා වාරයක් 25r මෙයා තමයි කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප කොටසේ දිග හොයන්නේ. එහෙනම් මෙයා අපිට දීලා තියෙනවා කොච්චරක් වෙනවද මේ 11ක් වෙනවා කියලා දීලා තියෙනවා. හරි 11ක් වෙනවා කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ තීටා කියන එක නා හොයාගන්න. තීටා හොයාගන්න පුළුවන් මේ වෙලාවේදී අපි මෙයාට ආදේශ කරමු දන්න දත්තත් එක්ක. එහෙනම් තීටා බෙදීම 360 ගුණ කිරීම දෙක ගුණ කිරීම 5 කියලා කියන්නේ කොච්චරයිද? 722යි. r කියලා කියන්නේ 7යි. සමානයි මෙතනින් 11ක් එනවා. අපි එහෙනම් සුළු කරගමු තීටා කියන්නේ කොච්චරද කියලා හොයාගමු. මේ 4 මේ 7 කැපිලා යනවා. මෙතන ඉන්නවා දෙකක්. මෙතන එනවා 362 න් බෙදුවම 180යි. 11ට 11 ඒවා 1යි. 22ට 11 ඒවා 2යි. ආයෙ දැන් මෙයා කපන්න ඕන. 1යි මෙයා කීයද? දෙකෙන් බෙදුවම 90. හා. එහෙනම් අපිට තීටා සමානයි කීයද කියලා දෙන්නේ? 90යි කියලා එනවා. හරි. ඒ කියන්නේ මෙතන අංශක 90ක කෝණයක් තියෙනවා. මම මේ සාධාරණ එකක් ඇඳගත්තේ. එතකොට මෙතන අංශක 90ක් තියෙනවනේ. හරි. එතකොට මෙන්න මෙහෙම එක්කනේ. මෙතන 90යි. හරි. මේවා යන්න ඕනේ. ඔක්කොම කීයක් කියලාද මුළු වෘත්තයෙන් කොච්චරද කියලා දහන්න අපේ කේන්ද්‍රික ඛණ්ඩේ භාගයක් විදිහට දක්වන්න කියනවනේ. එහෙනම් 360ක් තියෙන ඔක්කොම ලක්ෂයක් වටා. මේ ඔක්කොම 360ක් තියෙනවා. එහෙනම් 360න් කොච්චරයිද කේන්ද්‍රික ඛණ්ඩේ? 90. ඉතින් ඒ කියලා කියන්නේ 1යි 4යි. එහෙනම් මුළු වෘත්තයෙන් කොච්චරද? 4න් 1ක්. මුළු වෘත්තයෙන් 4න් 1ක්. එහෙනම් මෙන්න මේක තමයි උත්තරේ. මුළු වෘත්තයෙන් 4න් 1ක් තියෙනවා. මුළු වෘත්තයෙන් 4න් 1ක්. ඉතින් ගොඩක් ලේසි. ගාන හදාගන්න මහා අමාරු නෑ. ගොඩක් ලේසි කොටසක් තියෙන. මේ අපි කතා කරේ 4 වෙනි ප්‍රශ්නේ. හරි? අපි බලමු ඊළඟ ගාන ළමයි තියෙන්නේ ජ්‍යාමිතිය ගානක්. ඉතින් ගොඩක් අමාරු නැති ගානක් ඒ තියෙන්නේ. ඉතින් මේ පේපර් එක කරලා බලන්න. එහෙම වුණොත් හොඳයි වටේ. පේපර් එක මම පහලින් දාලා තියන ලින්ක් එකක් ඒකෙන් ඇවිල්ලා ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඊට පස්සේ මෙතන නම්බර එක තියෙනවා මොනවා හරි හදිස්සියක් තියෙනවා නම් මේ පැත්තේ කෙලවරේ ඔයාලට කතා කරන්න පුළුවන්. අපේ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙනවා නම් ඒක හරහා ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කමෙන්ට් එකක් හරි දාලා තියන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා. හරි. පස්වෙනි ගාන රූපේ දී ඇති තොරතුරු අනුව ABC විශාලත්වය හොයන්න කියලා කියනවා. ඉතින් ඔයාලා රූපේ දන්නේ නැහැ මම මොන රූපයක්ද? මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. හරි. එතකොට මෙයා දීලා තියෙනවා A B C D E මෙයා අපිට දීලා තියෙනවා 38යි කියලා. ඊට පස්සේ මෙයා අපිට දීලා තියෙනවා 40යි කියලා. 40යි. ඊට පස්සේ මෙයා අපිට දීලා තියෙනවා 20යි කියලා. හරි? අපිට මොන වගේ දත්ත ටික විතරයි දීලා තියෙන්නේ. රූපේ දී ඇති තොරතුරු අනුව ABC කෝණයේ විශාලත්වය. ABC මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. මම මෙතන දාගන්නම් එක හදන්න පහසු වෙන්නේ තීටා කියලා. හරිද? ළමයි බලන්න මේක හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අපිට මෙයා හොයාගෙන පුළුවන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතු කරගෙන ඊට පස්සේ එයා මෙයාට සමානයි ප්‍රතිමුඛ කෝණ හින්දා ඊට පස්සේ හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක බලන්න ලේසියෙන් අපිට හදා ගන්න පුළුවන්. අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. එතකොට මෙන්න මේ 20 එකතු කිරීම තීටා සමාන වෙන්න බෑ මෙයාට. ඒ වගේම මේ ත්‍රිකෝණයක් ගත්ත එයාගේ පාදයක් දික් කරා ඒ හැදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙන්න ඕන. ඒ වගේම මේ දෙන්න එකතුවත් මෙතන සමාන වෙන්න බෑ. ඒ කතාවෙම එහෙනම් 20 එකතු කිරීම තීටා. එහෙම නැත්නම් මෙයාට ඔයාලා දාගන්න මේක දීලා තියෙන අපෙන් අහන්නේ ABC කෝණය. ABC සමාන එකද? මෙයා එකතු කිරීම මෙයාට
අයි මේ දෙන්නගේ එකතුවත් සමානයි මෙයාට මේ දෙන්නගේ එකතුවත් සමානයි මෙයාට. එහෙනම් මේ දෙන්නගේ එකතුවයි මේ දෙන්නගේ එකතුවයි සමාන. හරි. එහෙනම් ඔන්න 20 එකතු කිරීම ABC සමානයි 38 එකතු කිරීම 40යි. 38 එකතු කිරීම 40යි. හරි. එහෙනම් ඔන්න අපි අගය හොයාගන්න යා. ABC කෝණය සමානයි මේ 20 මෙහෙට දාන්න. එහෙනම් 38 එකතු කිරීම 40 ඍණ 20. 40 20ක් ගියාම 20යි ධන 20යි. 38ට 20ක් එකතු කරාම 58යි. ඔන්න ලේසියෙන් හොයා. හරි. ලේසියෙන් උත්තරය ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදන එක පහසුයි. ඉතින් අර මම කලින් ගිය විදිහට හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මම මේ ක්‍රම ටික මතක් කරනවා හැම ක්‍රමෙම හදන්න යන හදන විදි මම කියන්නම්. කීපයක්. ඒක සමහර ගණන් හදන ක්‍රම කීපයක් තියෙන්න පුළුවන්. එතකොට මේ හදන ක්‍රම බලන්න ඔයාලා ක්‍රමත් මොන හරි වෙනස් විදියක් තියෙනවා නම් මට දාලා කියන්න මේ මම ඒක හරියද වැරදිද කියලා කියන්න. හරි. මේ අපි කතා කරේ පස්වෙනි ගාන. පස්වෙනි ගාන තමයි කතා කරන්නේ. ඊට පස්සේ මම යනවා හයවෙනි ගානට සුළු කරන්න කියලා මෙහෙම ගානක් දීලා තියෙනවා. සුළු කරන්න කියන්නේ. 6යි x වල 4 වෙනි බලය. මේ අපි කතා කරන්නේ 6 වෙනි ගාන. 6යි x වල 4 වෙනි බලය y වල 2 වෙනි බලය. බෙදීම 3යි x වර්ග y. 3යි x වර්ග y. 6යි x වල 4 වෙනි බලය y වල 2 වෙනි බලය බෙදීම 3යි x වර්ග y. හරි. සුළු කරන්න කියලා තියෙන්නේ. එහෙනම් බලමු. 6යි x වල 4 වෙනි බලය y වල 2 වෙනි බලය. ඊට පස්සේ බෙදීම 3යි x වර්ග y. 1යි 6ට 3 ඒවා 2යි x වල 2 වෙනි බලයක් තියෙනවා මෙතනින් කපලා දාන්න පුළුවන් දෙකක් ඉතුරු වෙනවා. y වල එකක් තියෙනවා මෙතනට කපලා දාන්න පුළුවන් දෙකක් තියෙන ඉඳ එකක් ඉතුරු වෙනවා. එහෙනම් මොනවද ඉතුරු වෙන්නේ? 2යි x වර්ග y කියන කෙනා ඉතිරි වෙනවා. ඉතින් ගොඩක් ලේසි. කතාව පැහැදිලිද? කතාව පැහැදිලිද? හරි. ගොඩක් ලේසි. හදාගන්න. ඉතින් සුළු කරන්න කියලා තියෙන්නේ ඔන්න ඔය වගේ එකක් 6 වෙනි ගාන. ඉතින් ලකුණු ගන්න පුළුවන්. ලකුණු දෙකේ ප්‍රශ්න දෙක මේ කතා කරගෙන යන්නේ. ඊටමත් සරලයි. හරි. ඊට පස්සේ මම 7 වෙනි ගාන කියවනවා අහගෙන ඉන්න. ගොඩක් ලේසි එකයි. සුදුසු සංඛ්‍යා යොදා ගනිමින් පහත ප්‍රකාශයේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා තමයි කියන්නේ. හරි. ඒකාකාර ත්‍රිකෝණාකාර හරස්කඩක් ඇති ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර මුහුණක් කියලා හිස්තැනක් කියලා තියෙනවා. හරි. මම මේ ප්‍රිස්මයක් ඇඳලා ඉන්නම්. ඒක උඩ බලන්න මේ ගාන කතා කරන්න ලේසි. ගාන මම පහලින් දාලා තියෙනවා බලන්න ඒක. හරි. ඒකාකාර ත්‍රිකෝණාකාර හරස්කඩක් ඇති ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර මුහුණක් හිස්තැනක් ඇත. දෙකක්ද? එහෙනම් විස්තරයෙන් මොකද? ත්‍රිකෝණාකාර මුහුණක් දෙකයි. ඔන්න පළවෙනි හිස්තැනට දෙකක්ද? ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් කීයක් තියෙනවද? එකයි මේ පැත්තෙන් දෙකයි යට පැත්තේ එකයි. ඔක්කොම කීයක් තියෙනවද? තුනක් තියෙනවා. එහෙනම් ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් තුනක්ද ඇත. දෙවෙනි හිස්තැනට එන්නේ තුන. හිස්තැනක් තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට ඒකාකාර ත්‍රිකෝණාකාර හරස්කඩක් ඇති ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක්ද? ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් තුනක්ද? එච්චරයි. 7 වෙනි ප්‍රශ්නේ. හරි. 7 වෙනි ප්‍රශ්නේ පළවෙනි ස්ථානට මේක දෙවෙනි ස්ථානට මේක. ඉතින් ගොඩක් ලේසි. ඔන්න. පළවෙනි පිටුව ඉවරයි. යනවා ඊළඟ පිටුවට. 8 වෙනි ගාන. හරි. 8 වෙනි ගාන මෙහෙම එකක් තියෙන්නේ. මම රූප සරහන දාගන්නම් ඒ අතරේ ඒකත් අපිට ජ්‍යාමිතියත් එක්ක හදන්න තියෙන ගානක්. ඒ වගේම වර්ගඵලයක් එක්ක සම්බන්ධයක් තියෙනවා. වර්ගඵලයේ හිම අදාළ වෙන හිමිතේට ඒව දන්නවා මේ වෙනකොට ඔයාලා. එතකොට මොනවා හරි පේපර් එක සම්බන්ධව අවබෝධයක් ගන්න ගාන හදාගන්න කොහොමද කියලා බලන්න. නිකන් උත්තර ටික ඔහේ බලන්න එපා. හැදුවේ කොහොමද කියලා මතක් කරගන්න. හදපුවාට නම් නැත්නම් වැඩක් නැහැ. එතකොට බලා ගන්න කොහොමද තමන්ගේ තත්ත්වය කියලා බලා ගන්න පුළුවන්. මොකද එක්සෑම් ඉවර වෙලාවට පස්සේ දාන්න හේතුව මොකද ඌක ASCII ඌක එදා දැම්මොත් ඌක නිකමට හරි බැලුවොත් එක ගාන කණේ මෙහෙම වැරදුනානේ ප්‍රශ්නේ. ඒක නිසා මේක බලලා තියාගන්න වටි. ඒ වගේම මේ පාර ලියන්න ඉන්න අය ඊළඟ පාරවල ලියන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි. හරි. එතකොට තව කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරලා තියන්න. මොකද ගොඩක් වැදගත් වෙයි. ඒකට බලා ගන්න. හරි. පළවෙනි ගානේ තියෙන්නේ ABCD සමාන්තර ආශ්‍රිත. රූපය අතර ඉන්නම්කො මම. සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකක්ද කියන්නේ කලින්ද? මෙන්න මෙහෙම තියෙනවා. ඔන්න ඔහොම ගානක් තියෙන්නේ. A B C D මෙතන ඉන්නොයි. හරි.
එතකොට මෙයාට මෙයා සමාන්තරයි. ඒ වගේම මෙන්න මෙතන ඉඳලා තියෙන ලම්බ උසක් දීලා තියෙනවා 3යි. හරි. ඔය ටික තමයි තියෙන්නේ. ABCD සමාන්තර ආශ්‍රයකි. ABCD සමාන්තර ආශ්‍රය. එහෙනම් මෙන්න මෙයාට මෙයත් සමාන්තර වෙනවා. මෙයාට මෙයත් සමාන්තර වෙනවා. හරි. මෙයා සමාන්තර ආශ්‍රය. ඊට පස්සේ කියනවා AC සමාන්තරයි BE වනසේ. AC සමාන්තරයි BE වනසේ DC පාදය E තෙක් දික් කර ඇත. DC පාදය E තෙක් දික් කරලා දෙනවා. එහෙනම් මේ DE කියලා කියන්නේ තනි රේඛාව. DC පාදය E තෙක් දික් කරලා තියෙනවා. BE සමානයි සෙන්ටිමීටර 6යි. BE කො BE මෙයා සෙන්ටිමීටර 6යි. මෙයා සෙන්ටිමීටර 6යි කියලා දීලා තියෙනවා. DP සමානයි 3යි. DP මේ ලම්බකයක් තියෙන DP සමානයි 3යි නම් ABED ට්‍රැපීසියමේ වර්ගඵලය සොයන්න. AB කවුද ABED මෙන්න ABED මේ ලොකු එකාගේ වර්ගඵලය කොච්චරද කියලා. හරි. දැන් මෙයා මේ පාද දෙක සමාන්තරයි. ඒ වගේම මෙයා සමාන්තර ආශ්‍රයයක් නිසා මෙයාට මෙයා සමාන්තරයි. ඒ වගේම මෙයාට මෙයාත් සමාන්තරයි. එහෙනම් මෙයාත් මොකක් වෙනවද? සමාන්තර ආශ්‍රයයක්. එහෙනම් සමාන්තර ආශ්‍රයයේ සම්මුඛ පාද සමානයි. මෙයා 6යි නම් මෙයාත් 6ක් වෙනවා. මෙයා 6 නම් මෙයාත් 6යි. එතකොට අපෙන් අහන්නේ මේ මුළු එකාගේ වර්ගඵලය. මේ බලන්න හොයාගන්න විදිය මුළු එකාගේ වර්ගඵලය හොයාගන්න ගොඩක් ලේසි. මේ සමාන්තර ආශ්‍රයක මේ ක්‍රමයක් මේක මොකද්ද? සමාන්තර ආශ්‍රයක මේ එක විකර්ණයක් මගින් මුගේ වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. මුන් දෙන්නගේ වර්ගඵල සමාන වෙනවා. එහෙනම් අපිට මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයාගන්න පුළුවන් නම් උගේ වර්ගඵලය සමාන වෙනවා මූට. ඒ වගේම මේකත් දැන් සමාන්තර ආශ්‍රයක්නේ. මේකත් සමාන්තර ආශ්‍රයක් නිසා මෙයාගේ මේ විකර්ණය මෙයාගේ වර්ගඵලය සමාන වෙනවා. එහෙනම් මෙයාගේ වර්ගඵලය කැපිටල් A නම් මෙයාගේ වර්ගඵලයක් කැපිටල් A වෙනවා. ඒ වගේම මෙයාගේ වර්ගඵලයක් කැපිටල් A වෙනවා. එහෙනම් මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගත්තා නම් එයා අපිට තුනෙන් ගුණ කරලා මෙයාගේ මුළු වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. හරි. මම යනවා ADC ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න. ADC ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න. ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න කොහොමද? දෙකෙන් එකයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. දෙකෙන් එකයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. හරි. එහෙනම් දෙකෙන් එකයි ආධාරකය මේ 6යි. ආධාරකේ 6යි. ලම්බ උස 3යි. 1යි 3යි. එහෙනම් 3 ගණන් 3 9යි වර්ග සෙන්ටිමීටර. මේ එකක වර්ගඵලය එහෙනම් අපිට ඕනේ ට්‍රොපීසියමේ වර්ගඵලයනේ. ABED ට්‍රොපීසියමේ වර්ගඵලය. එහෙනම් එම නිසා ABED වර්ගඵලය සමානයි මේ වගේ තුන් ගුණයක්. වර්ග සෙන්ටිමීටර 9 ගුණ කිරීම 3. එහෙනම් අපිට එනවා 9 ක් 3 27යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 27යි. කතාව පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරි. ඉතින් ඔය තේ හැදුවේ කීවෙනි ගාන? මේ හැදුවේ 8 වෙනි ගාන. හරි. මෙතන 8 වෙනි ගාන. ඉතින් ගාන AC හරි කතා තේරුම් ගන්න. ඔය පුංචි දේවල් ඒ කියන්නේ මේ පළවෙනි පේපර් එකේ ගන්න ලකුණු ටික සැහැණ වැදගත් අපිට. ඒක අදාහරින්න එපා ලේසියෙන් ගන්නවල තියෙන ලකුණු ටික. හරි. මම ඊළඟ ගාන. 9 වෙනි ගාන. කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා එකක් තියෙනවා. මේක ලින්ක් කරගන්න. 9 වෙනි ගානේ අපිට තියෙන්නේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා එකක්. හරි. කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා එකක් තමයි 9 වෙනි ගානේ තියෙන්නේ. තියෙනවා මෙහෙම එකක් 4යි x වර්ග y. මේකත් මේ හැම්පාර මේ එකක් නේ. 6යි xy 3යි y වර්ග. හරි. එතකොට ඒ අතර කියන්න ඕනේ. දෙවෙනි කොටසේ එනවා කියපු ප්‍රශ්න යන්න කලින් ඒ කියන්නේ අනුමාන විදිහට කියපු ඒවා මම මේ ලොකුකමකට කියනෝනේ මොකද්ද මම දීලා තිබ්බ මිනිතේ ගානේ අර්ධ ගෝලයක් එක්ක සිලින්ඩර් ගානක් එනවා කියලා ඒවා එහෙම තිබ්බා ඊට පස්සේ මට ප්‍රස්තාර ගාන ගොඩක් අය ඩිස්කස් කරලා තිබ්බේ ඉතින් අට ප්‍රස්තාර ගානත් එක්ක මම කියලා තිබ්බේ විදිහට අනිත් මේ වන්දයන් වෙන ගාන සංඛ්‍යාන ගාන වෙලා තිබ්බේ ඒ විදිහටම ඊට පස්සේ කුලක ගාන මතක ඇතිවාල ව්‍යාපාර සංඛ්‍යානත් එක්ක අපේ අවුරුද්දේ ගාන ඉතින් ගොඩක් පහසු ගානක් ওই විදිහට ඇවිල්ලා තිබ්බා ඒකත් ඒ විදිහමයි ප්‍රදේශ ටික අඳුර ගන්න ගොඩක් පහසුයි ඒ වගේම එතකොට අර වටපස්සාර ගන්න පළවෙනි පේපර් එකේ B කොටසේ හරි ඊට පස්සේ
මෙන්න මෙහෙම ටැප් එකක් එක්ක මල් පඳුරකට වතුර දාන එකක් මේක දීලා තිබ්බේ. හැබැයි මම මේ ගාන හැදුවේ සරල සංදර්ශනයක උඩයක් දාන ගානක්. හැබැයි කතාව මේකමයි 5යි 2යි 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 ඕකමයි. හරි? මේ විදිහමයි. එතකොට මේ විදිහට තව කතා කරගෙන යන්න තියෙනවා. අනිත් ඒවා නම් අනිවාර්යෙන් මෙහෙමයි එනවා කියලා අපි දන්නවනේ. හරි? ඒක ඉතින් ආයේ මගේ ගෙසින් කියලා මොනවා අමුතුවෙන් දෙයක් නෙමෙයි. හරි? ඒ නිසා මම මේ විදිහ දේවල් ටිකක් තිබ්බා. ඉතින් ගොඩක් සතුටුයි කරන්න ලේසි. අපි බලමු ඉස්සරහට කතා කරගෙන යමු. ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. හරි? ඊළඟ ගන්න කුඩාම පොදු ගුණාකාරය සොයන්න. මේක 9 වෙනි ප්‍රශ්නය. 9 වෙනි ප්‍රශ්නේ. කුඩා පොදු ගුණාකාරය හොයන්න. ඉතින් මේ කුඩා පොදු ගුණාකාරය හොයනකොට මේක මේ ලේසි විදියක් තියෙනවා. ලේසි විදියක් බලන්න මේ ඊතල දාලා හදන විදියට හදනවා නම් එහෙම හදන්න. තමන් වෙන විදියකට උඩ වෙලා ඉන්නවා නම් එහෙම හදන්න. මම මෙහෙම හදන්න. හරි? මේ සංගුණක දන්නවනේ. සංගුණක නම් අපි ලියන්න ඕනේ කොහොමද? ප්‍රථමක සංඛ්‍යාවල බලවලු ගුණිතයක් විදිහට ලියන්න. හරි? ඒ කියන්නේ වැඩිතම බල විදිහට තෝරගෙන තමයි අපි ගාන හදන්නේ. 4 ලියන්න පුළුවන් කොහොමද? 2 දෙවෙනි බලය. ඊට පස්සේ බීජීය පද ටිකත් අපි ලියා ගන්න. x වල දෙවෙනි බලය, y වල පළවෙනි බලය. ඊට පස්සේ මෙයාත් ලියා ගන්නවා මම 6 ලියන්න පුළුවන් 2 පළවෙනි බලය, 3 පළවෙනි බලය, x වල පළවෙනි බලය, y වල පළවෙනි බලය. මම මේක ලියා ගත්තා බීජීය පද. මෙයාව ගන්නවා මම. මෙයා ලියන්න පුළුවන් අපිට 3 පළවෙනි බලය, y වල දෙවෙනි බලය. හරි. දැන් දෙකේ ඉලක්කමෙන් ගන්න පුළුවන් වැඩිතම බලය මොකක්ද කියලා බලන්න. තුන් දෙනාම තියෙන එහෙම කතාවක් නෑ. කොහේ හරි තැනක දෙකේ ඉලක්කමක් ඉන්නවනම් යාගෙන් තියෙන වැඩිතම බලය කියලා තියෙනවා. දෙකේ ඉලක්කමෙන් තියෙන වැඩිතම බලය දෙකේ දෙවෙනි බලය. එහෙනම් අපි ලියනවා ගු කුඩා පොදු ගුණාකාරය. එහෙනම් දෙකේ ඉලක්කමෙන් ඉන්න වැඩිතම බලය දෙකේ දෙවෙනි බලය. තුනේ ඉලක්කමෙන් තියෙන වැඩිතම බලය තුනේ පළවෙනි බලය. ඊට පස්සේ x ගෙන් තියෙන වැඩිතම බලය x වල දෙවෙනි බලය. y වලින් තියෙන වැඩිතම බලය y වල දෙවෙනි බලය. ඉතින් මේ වැඩිතම බලය ටික තමයි අපි ගන්න කුඩා පොදු ගුණාකාර විදියට. එහෙනම් දෙකේ දෙවෙනි බලය 4යි 4 වරක් 3 12යි. මේ ටික එහෙම වෙනවා. x වර්ග y වර්ග 12යි x වර්ග y වර්ග. ඉතින් මේක ඇත්තටම අපිට ලේසියෙන් හදා ගන්න පුළුවන්. හැම අවුරුද්දෙම එන ගාණක් විදියට තියෙන්නේ මේ කුඩා පොදු ගුණාකාරය හොයන ගාන. ඉතින් අපි 7 වසරේ ඉඳලා මෙන්න මේ විදිහේ ගණන් හොයාගෙන හදාගෙන එනවා. ඉතින් ගොඩක් පහසු ගන්න. හරි? මේක ඔයාලා වෙනස් විදිහකට හදනවා. ගැටලුවක් නැහැ. එහෙම හදන්න. උත්තරේ තමයි 12යි x වර්ග y වර්ග. හරි. එහෙනම් මම යනවා 10 වෙනි ගානට. 10 වෙනි ගානට යනවා. 10 වෙනි ගාන. මම ගාන කියවලා ඉන්න. මොකක්ද කියන්න බලමු. රුපියල් 6000ක මුදලක් 5%ක වාර්ෂික වැල්පොලියට අවුරුදු 2ක් සඳහා බැංකුවක තැන්පත් කරන මිනිසෙකුට පළමු අවුරුද්ද සඳහා රුපියල් 300ක පොලියක් ලැබේ. කතාව තේරුම් ගන්න. රුපියල් 6000ක මුදලක් 5%ක වාර්ෂික වැල්පොලියට අවුරුදු 2ක් සඳහා බැංකුවක තැන්පත් කරන මිනිසෙකුට පළමු අවුරුද්ද සඳහා රුපියල් 300ක පොලියක් ලැබේ. මේක වැල්පොලියට තමයි ගිහිල්ලා තියෙන්නේ. දෙවෙනි අවුරුද්ද සඳහා ඔහුට ලැබෙන පොලිය කොපමණද කියලා තමයි අහන්නේ. දෙවෙනි අවුරුද්ද සඳහා ඔහුට ලැබෙන පොලිය කොපමණද කියලා අහන්න. හරි? එතකොට දෙවෙනි කොටසේ අනිත් අනුමාන මීනුවන ශේෂයට එක්කනේ මේ විදියට නැති. ඉතින් ඒවා ලේසි. හරි? එතකොට මේ කියනකොට මතක් වුණා. හරි අපි බලමු. මම මේක ඕනේ මේක අයින් කරගෙන. ලේසි නේද එතකොට? හරි. 10 වෙනි ප්‍රශ්නේ අපි කතා කරන්නේ. හරි? වැල්පොලියේ පොඩි ප්‍රශ්නයක්. රුපියල් 6000ක මුදලක් 100%ක. හරි 6000ක මුදලක් තිබිලා තියෙනවා. එයා දීලා තියෙනවා 100%ක වැල්පොලියකට දීලා තියෙනවා අවුරුදු 2කට. හරි? අවුරුදු 2කට දීලා තියෙනවා. හරි? ඊට පස්සේ පළමු අවුරුද්ද සඳහා පොලිය ලැබිලා තියෙනවා මෙයාට කියන්නේ. පළමු අවුරුද්ද සඳහා පොලිය මෙයාට ලැබිලා තියෙනවා රුපියල් 300ක් ලැබිලා තියෙනවා. පළවෙනි අවුරුද්දට පොලිය 300ක් ලැබිලා තියෙනවා. දෙවෙනි අවුරුද්ද සඳහා ඔහුට ලැබෙන පොලිය කොපමණද? ඉතින් දැන් මෙහෙමයි ළමයි වැල් පොලිය කියලා කියන්නේ අර පොලියටත් පොලිය ගණනය කරමින් යන එකක් නේ. පළවෙනි අවුරුද්ද නම් බැලුවේ 6000ට 100ට 5යි. හරි මේ අර දෙක හදන්න පුළුවන් එකපාරට හදන්න පුළුවන් ක්‍රමය දන්නවනේ. කිවිය තුනේ 105 දැම්මයි. හදුවා. දැන් එහෙම එකක් නෙවෙයි නේ. පළවෙනි අවුරුද්දට තමයි ඊට පස්සේ ඇවිල්ලා තියෙන ඔන්නම බැලුවාට පස්සේ පොලිය විතර 300. එතකොට දෙවෙනි අවුරුද්දට බලනකොට අපි කොහොමද හොයන්න යන්නේ?
අපේ බැංකුවේ දැන් තියෙන්නේ අපේ ණය විදියට 6000 නෙමෙයි. මේක බැංකුවේ තැන්පත් කරන්නේ. එතකොට දැන් බැංකුවේ තියෙන්නේ 6000ක් නෙමෙයි ණයක් නෙමෙයි. එතකොට මේක තැන්පතුවා. එතකොට දැන් 6000ක් නෙමෙයි දෙවෙනි අවුරුද්ද වෙනකොට අර පළවෙනි අවුරුද්දේ හැදිච්ච 300යි. අර තිබ්බ 6000යි. අර තියෙන 6300ම තමයි අපි බලන්නේ දෙවෙනි අවුරුද්ද සඳහා 6300 ගම බලන්න. එහෙනම් 6300ට බලනවා 100ට බලන්න. ඉතින් මේක බැලුවනම් හරියට මේ පළවෙනි අවුරුද්දේ ආයේ අපිට මේ කතාව වැඩක් නැහැ. මේ හැදෙන විදිය මම කිව්වේ. මෙහෙම ගත්තම 300යි. එයා මේ 6000ට එකතු කරලා තමයි හැදෙන්නේ. එතකොට දෙවෙනි අවුරුද්දේ හැදෙන්නේ 6300ට 100ට බලක් ආයේ බලන්න. 6300ට. ඒ කියන්නේ කලින් තිබ්බ මුදලයි මේ පළවෙනි අවුරුද්දේ හැදිච්ච පොලියයි මේ දෙකම එකතු කරලා තමයි ඊළඟ අවුරුද්දේ පොලිය ගණනය කරන්න යන්නේ. ඒකට කියනවා පොලියට පොලියක් එකතු කිරීමෙන් වැල් පොලියක් හැදෙනවා. මෙයාට මෙයා කපලා දානවා. හරි මෙයාට මෙයා කපලා දානවා. එතකොට අපිට මෙතන තියෙන්නේ 63යි. 63 ගුණ කරන්න තියෙනවා කියන්නේ 5. 61 පහක් නම් 300, 64 පහ 300, 3 ගුණ 5 15යි. 315 රුපියල් 315. එහෙනම් දෙවෙනි අවුරුද්ද සඳහා පොලිය විතරයි අපි අහන්නේ. දෙවෙනි අවුරුද්ද සඳහා ලැබෙන පොලිය කොපමණද කියලා. එහෙනම් අපිට දෙවෙනි අවුරුද්ද සඳහා ලැබෙන රුපියල් 315. දෙවෙනි අවුරුද්ද සඳහා රුපියල් 315ක් ලැබෙනවා. ඉතින් වැල් පොලියෙන් තියෙන සරල ගාණක් ඒක. පළවෙනි අවුරුද්ද ගාණක් දීලා ඒකත් හොයලා දීලා තියෙන්නේ. එකපාර දෙවෙනි අවුරුද්ද රහලා නෙවෙයි අපෙන් තියෙන්නේ. පොලිය විතරයි අහන්නේ. පොලිය 315ක් අපිට හම්බ වෙනවා දෙවෙනි අවුරුද්ද. එහෙනම් මේ අපි කතා කරේ 10 වෙනි ගාණ. 10 වෙනි ගාණ තමයි මේ කතා කරේ. එතකොට මේ අපි කතා කරමින් යන්නේ 2021 පේපර් එකේ. ඒ කියන්නේ 2022 මැයි මාසේ තිබ්බ පේපර් එක. අන්තිමට තිබ්බ පේපර් එක. හරි. ඊට පස්සේ මම යනවා 11 වෙනි ගාන. අපි 11 වෙනි ගාන බලමු. 11 වෙනි ගානේ මෙහෙම කතාවක් කියන්නේ ආරෝහණ පටිපාටියට පිළියෙල කරන ලද දත්ත සමූහයක පළමු චතුර්ථකයේ 4 වෙනි ස්ථානයේ පිහිටයි. සංඛ්‍යානේ ගානක් ඇවිල්ලා තියෙනවා. බලමු 11 වෙනි ගාන 11. මොකද කියන්නේ ආරෝහණ පටිපාටියට පිළියෙල කරන ලද දත්ත සමූහයක පළමු චතුර්ථකයේ 4 වෙනි ස්ථානයේ පිහිටයි. 4 වෙනි ස්ථානේ තියෙනවා. දැන් මෙහෙම හිතන්නකො සරලව. හරි? මෙහෙම හිතන්න. චතුර්ථකයක් කියලා කියන්නේ මෙහෙම දත්ත සමූහයක් තියෙනවා. හිතන්නකො දත්ත සමූහයක් තියෙනවා. ඒ දත්ත සමූහයේ හරි මැද තියෙන දත්තයට අපි කියනවා මධ්‍යස්ථය. එහෙම නැත්නම් දෙවන චතුර්ථකය. මධ්‍යස්ථය එහෙම නැත්නම් දෙවන චතුර්ථකයේ Q2 කියලා කියනවා. දැන් මේ පළමු දත්තය සහ මැද දත්තයයි ඒ දෙන්නයි හරිම දෙකක් ඉන්නවනේ. මූණ කියනවා අපි පළමු චතුර්ථකය එහෙම නැත්නම් Q1 කියලා කියනවා. පළමු චතුර්ථකය එහෙම නැත්නම් Q1 කියලා කියනවා. ඊට පස්සේ මේ මධ්‍යස්ථය සහ මේ අවසාන දත්තය අතර ආයෙ මැද දෙකක් ඉන්නවනේ. හරිද කතා? මේකයි අතරේ තව දත්තයක් ඉන්නවා. එතකොට අපි මූණ කියනවා තුන්වන චතුර්ථකය එහෙම නැත්නම් Q3 කියලා. හරි? එතකොට මේ ගාන හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මේ ගාන හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එතකොට අපිට ගානදී කියනවා ආරෝහණ පටිපාටියට. ආරෝහණයි කියන්නේ ආරෝහණ පොඩි එකේ ඉඳන් ලොකු එකට සකස් කරලා තියෙන්නේ. ආරෝහණ පටිපාටියට පිළියෙල කරන ලද දත්ත සමූහයක පළමු චතුර්ථකය 4 වන ස්ථානයේ පිහිටයි. දැන් මෙහෙම තියෙනවා. ඔන්න මම ගන්නම්. මෙතන එකක් ඇරියා 2යි 3යි 4යි. මෙන්න පළවෙනි චතුර්ථකයේ තියෙන තැන. පැහැදිලිද කතාව? ඔන්න පළවෙනි චතුර්ථකයේ තියෙන තැන. 4 වෙනි ස්ථානයේ පිහිටයි. එම දත්ත සමූහයේ මධ්‍යස්ථය පිහිටන්නේ කීවෙනි ස්ථානයේද කියලා අහන්නේ. මධ්‍යස්ථය. ඒ කියන්නේ මේ මැද එකයි ඉන්නේ කීවෙනි ස්ථානයේද කියලා අහන්නේ. හරි. දැන් මේ පැත්තට කීයක් තියෙනවද? 1යි 2යි 3ක්. එහෙනම් මේ පැත්තට 1යි 2යි 3ක් ගිහිල්ලා තමයි ඊළඟ එක ඉන්න ඕන. හරිද ඒක කතාවේ? මේ ටික සමාන වෙන්න ඕනේ මේ ටික සමාන වෙන්න ඕනේ. ඔන්න මධ්‍යස්ථ නැත්නම් දෙවෙනි චතුර්ථකේ ඉන්නේ. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙන්න මෙතන තමයි අපේ Q2 එහෙම නැත්නම් මධ්‍යස්ථ ඉන්න ඕනේ. ඔය හදා ගන්න පුළුවන් විදි. එහෙම නැත්නම් අපි මේවා ගාන හදලම පෙන්නන්න යන්නේ. දැන් ඔහොම රූප සරණක් ඇතුළේ හදන්න නැතුව ආරෝහණ පටිපාටියට පිළියෙල කරන ලද දත්ත සමූහයක පළමු චතුර්ථකයේ 4 වෙනි ස්ථානයේ පිහිටයි. ඒ කියලා කියන්නේ Q1 කියන එක්කෙනා ඉන්නේ 4 වෙනි ස්ථානයේ. 4 වෙනි ස්ථානයේ ඉන්නවා. සාමාන්‍යයෙන් දත්ත සමූහයක් තියෙනවා නම් අපි කොහොමද චතුර්ථකය හොයන්න යන්නේ?
චතුර්ථක හොයන්න යන්නේ කොහොමද? දත්ත ගාන එන්න n දාන එක බෙදීම 4යි. මේ පළවෙනි චතුර්ථකය. දෙවෙනි චතුර්ථකය නම් n දාන එක බෙදීම කීයද? 2යි. එහෙම නැත්නම් 4 ගුණ කිරීම 2යි ගන්නවා. ඊට පස්සේ q3 හොයන්නේ කොහොමද? n දාන එක බෙදීම 4 ගුණ කිරීම 3. ඔන්න ඔහොමනේ හොයන්න යන්නේ. දැන් අපිට මෙයා දීලා තියෙනවා. දත්ත ගාන දාන එක බෙදීම 4යි. මේ දත්ත ගාන දාන එක බෙදීම 4ක් ගත්තෙමු. අපි ගන්නේ සලකන්නේ දත්ත ගානේ මෙහෙම හිතන්නකෝ දත්ත ගාන මම පහක් තියෙන එකක් ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි. එතකොට හරි මැද එකෙක් ඉන්නවනේ. නේ? එතකොට ඒක හරියටම හොයාගන්නේ කොහොමද අපි? 1යි 2යි 3 වෙනි ස්ථානයේ ඉන්නේ. එහෙනම් 5 දාන 1 බෙදීම 2 ගත්තොත් හරියටම මධ්‍යස්ථ එනවා. 5යි 1යි 6යි 6 බෙදීම 2 3 වෙනි ස්ථානයේ තියෙනවා. හරි? තේරුණාද කතාව? එතකොට මෙතන අපි දත්තේ ගාන ඔත්තේ ගානක් වුණොත් මේ හරිය මැද එකෙක් එන්නේ. එහෙනම් ඌට එකක් එකතු කරලා තමයි මම හතරෙන් බෙදන්නේ. ඌට එකක් එකතු කරලා මම හතරෙන් බෙදන්න යනවා. හරි? එහෙම නැත්නම් ඔයාලට මතක ඇති අපි මේක සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනවා. එයාගේ දත්ත ගාන 30ට වඩා වැඩි නම් මහා විශාල සංඛ්‍යාවක් කියලා සලකනවා. හරි? එතකොට මම ඉච්චර දුර කතා කරන්න යන්නේ නැහැ. ගොඩක් වෙලා. හරි? මේ විදිහට පහසුවෙන් අපිට හදා ගන්න පුළුවන්. එහෙනම් n දාන එක බෙදීම 4යි. මෙන්න මෙයා සමාන වෙනවා n දාන එක බෙදීම 4 සමාන වෙනවා කාටද? මේ 4 වල දත්. ඒ කියන්නේ පළමු චතුර්ථකේ මම වෙලා තියෙන්නේ. එහෙනම් එයා 4යි. එහෙනම් මෙතන n හොයා ගන්න පුළුවන්. කීයක් දෙන්නේ? n සමානයි 4 වරක් 4 16යි. මේ ධනය මෙහෙට ගියාම ඍණ 1. එහෙනම් දත්ත ගාන 15ක් වෙනවා මුළු දත්ත ගාන 15. පැහැදිලි කතාව මුළු දත්ත ගාන 15. එහෙනම් මුළු දත්ත ගාන 15යි. අපිට ඕනේ කීවෙනි චතුර්ථකයේද? දෙවෙනි චතුර්ථකයේ. එහෙම නැත්නම් අහන්නේ අපේ මධ්‍යස්ථේ පිටන්නේ කීවෙනි ස්ථානයේද කියලා තමයි අහන්නේ. හරි? එහෙනම් 15 ධන 1 බෙදීම 2 වෙනි ස්ථාන. 15 16 16 දෙකම 8යි. ඔන්න 8 වෙනි ස්ථාන. මේ බැලුවොත් එනවනේ. 8 වෙනි ස්ථානෙට අපිට ඒකත් සම. එහෙනම් 8 වෙනි ස්ථානේ තමයි තියෙන්නේ. ඕනේ උත්තරේ 8. උත්තරේ තමයි 8. දැන් ඔය කැමති විදිහකට හදන්න පුළුවන්. තමන්ට. හරි. ඊට පස්සේ මම යනවා 12 වෙනි ප්‍රශ්නෙට. මේ කතා කරේ 11 වෙනි ප්‍රශ්නේ. ඉතින් ගොඩක් ලේසි ප්‍රශ්නයක් 12 වෙනි ප්‍රශ්නෙට දීලා තියෙන්නේ. මේ වගේම තමයි. එතකොට ඔයාලා මේ බය වෙන්න එපා මේ විදිහටම හැදුවේ නැහැ කියලා. කියන්නේ ලකුණු නැති වෙන එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මාකින් ස්කීම් එකේ ඔයාලා දන්නවනේ. ඒ බලාගෙන යන වෙලාවේදී ඒ ලකුණු දෙන්න ඕනේ තැන් මේ විදිහට තිබ්බත් ලකුණු දෙන්න, මේ විදිහට තිබ්බත් දෙන්න. ඒකට දැන් ඒ අවසාන සංශෝධන දාන්න ඕනේ කියලා කතාවක් තියෙනවනේ. ඒකට එහෙමම තිබ්බේ නැහැ කියලා බය වෙන්න එපා. අවසාන උත්තරේ නම් මේක තමයි. හරි? අවසාන උත්තරේ හරි. ඒ හදන ක්‍රමයේ ඔයාලා හදපු විදිහත් එක්ක සමහර වෙලාවට සරකලා බලලා දෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා බය වෙන්න බය. හරි. 12 වෙනි ප්‍රශ්නේ අර සෙන්ටිමීටර 7ක්ද උස සෙන්ටිමීටර 5ක්ද වූ ඝන ඍජු වෘත්තාකාර සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන් ආවරණය කිරීම සඳහා භාවිත කළ හැකි කඩදාසියක අවම වර්ගඵලය සොයන්න. 7න් 22 ලෙස ගන්න කියලා තියෙනවා. හරි. අර සෙන්ටිමීටර 7යි. මම සිලින්ඩරයක් ගන්නවා. අර 7යි. මෙයා 7 සෙන්ටිමීටර. ඒ වගේම මෙයාගේ උස 5 සෙන්ටිමීටර. මෙන්න මෙයා 5 සෙන්ටිමීටර. මෙන්න මේ වෙච්ච සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන් ආවරණය කරන්න ඕනේ. මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය ආවරණය කරන්න ඕනලු. එන්නේ ආවරණය කරන්න ගන්න ඕනේ. කඩදාසිය. ඒ කියන්නේ අපේ අහන්නේ මොකද්ද? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කොච්චරද කියලා නහන්නේ. ඉතින් වක්‍ර පෘෂ්ඨයක වර්ගඵලය හොයන්නේ කොහොමද? මෙයාගේ 2πrh. ඉතින් මේක හැදෙන විදිය මතක ඇතිනේ. එතකොට අපි මේ විදියට ඍජු කෝණාශ්‍රාකාර කඩදාසියක් අරගෙනනේ මේ සිලින්ඩරයක් හදාගන්නේ. එතකොට මේ උස නම් වෙනස් වෙන්නේ නැහැ. මූණම් පහම තමයි. මේ සම්පූර්ණ එකට එන්නේ මොකක්ද අපි? පරිදි. ඒ කියන්නේ මේක දිගෑරියම මේ වෘත්තයේ පරිදියනේ. හරි වෘත්තයේ පරිදිය තමයි අතට සමාන වෙන්නේ අරකගේ දිගට. එහෙනම් වෘත්තයේ පරිදිය අපි හොයන්න දන්නවා 2πr. ඉතින් ඕකෙන් තමයි අර සූත්‍රය හදන්නේ 2πrh කියලා. ඉතින් කෙලින්ම 2πrh කියලා දාන්න පුළුවන්. හරි. එහෙනම් අපි හොයාගෙන යමු. මොකක්ද එන්න ඕනේ කියලා. දෙක ගුණ කිරීම 5 කියන්නේ 7න් 22 විදිහට ගන්න කියලා තිබ්බ මම ගත්තා. r කියලා කියන්නේ 7යි. එකක දාන්න. h කියලා කියන්නේ 5යි. ඉතින් අපි බලමු සුළු කරමු. 4 7 කැපිලා ගියා. හරි. මේ බලන්න
5 වරක් දෙක 10යි 22 10න් ගුණ කරාට පස්සේ 220යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් මෙන්න කඩදාසියේ වර්ගඵලයේ උඩරිම අවම කීයක් තියෙන්න ඕනද? අවම 220ක් තියෙන්න ඕන. ඉතින් මේක තමයි උත්තරේ. ඉතින් ගොඩක් ලේසි මේ ප්‍රශ්නේ. ගොඩක් ලේසි ප්‍රශ්නයක්. හරි. අවුලක් හිතන්න එපා මේක. හදා ගන්න පුළුවන්. පළවෙනි පේපර් එක හදන්න නැති අය ඉන්නවා මෙහෙම ගණන්වා. ඒක නිසා එහෙම කරන්න එපා. හදා ගන්න පුළුවන්. try එකක් දීලා යන්න ගානක් හදනකොට තමන් උත්සාහ වෙන්න. තියෙන ගාන දෙන ඕන ගානක් මම හදනවා. මම බය නැතුව හදනවා. එතකොට මේ පැන්සලෙන් අර ගණන් හදා ඊළඟ පාර පෑනෙන් හදන මේ වැඩ කරන්න එපා ඉතින්. මොකද තමන්ට තමන් ෂුවර් වෙලා හදන්න ගාන. පැන්සලෙන් ලියනවා. ඊට පස්සේ ඔය තීරි පන්තිලත් ඒකයි ප්‍රශ්න තියෙන්නේ. එහෙම ලියන්න එපා. පැන්සලෙන් ලියන්න එපා. බය නැතුව හදන්න. එකපාර පෑනෙන් හදන්න. හරි? මම යනවා 13 වෙනි ගානට. මේ කතා කරේ අපි 12 වෙනි ගාන. 13 වෙනි ගානට මම යනවා. තියෙන වෘත්ත ජ්‍යාමිතිය ගාන. ඉතින් මම වෘත්ත ජ්‍යාමිතිය ශීඝ්‍ර පුනරීක්ෂණ කියලා වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒක බලපු නැති අය ඉන්නවා නම් බලන්න. මොකද ඒකේ තියෙන මූලික තියරි ටික මම මතක් කරලා තියෙනවා ඉතා ඉක්මනින්. හරි? එහෙම අහුවෙලා නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. උලගෙම දාලා තිබ්බේ ඒවත් බලන්න නියාස ඒවා දාලා තිබ්බා. මොනවා හරි අහුවෙලා නෑ මට මේක තේරෙන්නේ නෑ මෙලොව මගුලක් කියලා එහෙම තියෙනවනම් ඒක අහන්න තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් හරි කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ රූපයේ තියෙන තොරතුරු අනුව BAC හි විශාලත්වය හොයන්න කියලා කියනවා. මම රූපය අරගෙන ඉන්නවා. හරි. මෙන්න රූපේ පණහායි මෙයා 110යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙයා A B C D වෙනවා. හරි. රූපේ තියෙන්නේ තොරතුරු අනුව BAC මෙන්න මේ කෝණ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. මෙයා මේ කෝණ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. මේ දීලා තියෙන තොරතුරු අනුව. හරි. අපි බලමු කොහොමද හදාන්නේ කියලා. හරි. ඔන්න මට විදියක් පේනවා. මේ කෝණෙද මේ ගණන් හදන්න එක එක විදි තියෙනවා. සමහරව එක එක විදියට හදනවා. ඉතින් මේ ක්‍රමෙත් බලන්න. මෙයා 50යි නම් මම මෙයාත් 50ක් වෙනවා. ඒකට හේතුව මොකද්ද? එකම වෘත්තකණ්ඩයේ පරිධි ආපාතනය කරන කෝණ සමානයි. මේක මේකට සමානයි මේක මේකට සමානයි. හරි. මේක මේකට සමානයි මේක මේකට සමානයි. එකම වෘත්තකණ්ඩයේ පරිධි ආපාතනය කරන කෝණ සමාන වෙයි. එහෙනම් මෙයා 50යි නම් මෙයා 50ක් වෙනවා. දැන් මේක හොයාගන්න ඕනේ. අපි දන්න තව එකක්. ත්‍රිකෝණයක බාහ්‍ය අතික්‍රමණය සඳහන් බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වල සමාන වෙනවා. එහෙනම් අපිට ඒත් එක්ක හිතලා ගන්න පුළුවන්. මෙතන අපි ගහන්නේ BAC කෝණයේ විශාලත්වය මම මේ විදිහට ලියා ගන්නම්. BAC එකතු කිරීම මෙතන එහෙනම් 50යි. එයා සමාන වෙන්න ඕනේ මෙන්න මෙයාට. මේ දෙන එකතු මෙයාට සමාන වෙන්න ඕනේ. මෙයාට 110යි. එහෙනම් BAC කෝණය සමානයි 110න් අඩු කරලා දානවා කියද? 50. එහෙනම් BAC සමානයි අපිට අවසාන උත්තරය කීයද? අංශක 60. ඉතින් පහසු ගානක් ඇවිල්ලා තියෙන්නේ. ඒසින් දාන්න යන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේ කතා කරේ 13 වෙනි ගාන. මම යනවා ඊළඟ පිටුවට 14 වෙනි ගානට. 14 වෙනි ගානේ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ. බීජීය භාගයක්. බීජීය භාගයක් අහලා තියෙනවා. මම ගාන ලියාගෙන ඉන්නවා. එතකොට මේක පේපර් එක මේ බලන්න තනියෙන් හදලා ඉවර වෙලා එහෙම කරනවා නම් වඩා හොඳයි. පේපර් එක මේ වෙනකොට හැමෝටම හම්බෙලා ඇත්තේ මම හිතනවා. එතකොට ඒ අතරේ මතක් කිරීම මේ පාර ඔයාලගේ කියන්නේ මේ අවුරුද්දේ ලියන අය ඒ වගේම 10 වසර සහ 11 වසර දැන් ඉන්න අය. කියන්නේ 2022 විභාගය සහ 2023 විභාගයේ තියෙන අයට අපි ඔන්ලයින් පන්තියක් පටන් ගන්නවා. එතකොට එයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. පහත මම දාලා තියන පහලින් දාලා තියන. එහෙම නැත්නම් අන්න අර නම්බර එකට කෙලවරේ තුන්දෙනින් කියන එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. හරි. ඒතකොට ඒ අතරේ මතක් කිරීම ඒක තව යාළුවෙක්ට බලන්න මේක ෂෙයා කරලා තියන්න. හරි. සපෝට් එකක් විදියට. හරි. මම යනවා 14 වෙනි ගාන. 14 වෙනි ගාන මෙතනින් හදන්න. 14 වෙනි ගාන තියෙන මෙහෙම එකක්. 1යට x
ඍණ 3යට 4x සමානයි 3 බෙදීම 8යි. විසඳන්න. විසඳන්න කියන්නේ. හරි. අපි ආ විසඳන්න මේ දෙන්න එකට පොදු හරයක් ගන්න. හරි. මෙතන x සංගුණය 1යි මෙතන තියෙන 4යි. එහෙනම් 1 4 කුඩා පොදු ගුණාකාරය කීයද? 4යි. අනිත් එක x කොහොමද ගන්න? එහෙනම් 4x ට x ගොඩවල් තියෙනවා 4ක්. 4 වැඩි කිරීම එක 4යි. 4x ට 4x ගොඩවල් 1යි 1 වරක් 3 3යි. සමානයි 3 බෙදීම 8යි. එහෙනම් අපිට එනවා 4ෙන් 3ක් ගියාට පස්සේ 1යි. 1යට 4ix සමානයි 3 බෙදීම 8යි. 4ට 4 ඒවා 1යි. 8ට 4 ඒවා 2යි. එහෙනම් මෙයාගේ උඩ යටයි මෙයාගේ උඩ යටයි මාරු කරන්න පුළුවන්. ඒ මොකද තේරුම් නැහැ කියලා හිතනවා නම් මෙයා මෙහෙට යන්න මෙයා මෙහෙට දාන්න. එහෙනම් 2 සමානයි 3ix. හරි. එහෙනම් x තනි කරගන්න x සමානයි. ಗುಣ කිරීමක් තියෙන මෙහෙට යනකොට බෙදීමක් වෙනවා. 2 බෙදීම 3යි. x සමානයි 2 බෙදීම 3යි. ඉතින් උත්තරේ හරියම පහසුවෙන් අපිට ගන්න පුළුවන්. හරි. පුළුවන් තරම් සුළු කරගෙන යන්න ගන්න හදන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාගේ හරය සහ ළමයා මෙයාගේ හරය සහ ළමයා මාරු කරත් ඒ උත්තරේ එනවා බලන්න. මෙයා උඩට ගියාම x යට 1යි කියන්නේ ඒක වැඩක් නැහැ. 2 උඩට යනවා යට 3ක් වෙනවා. ඉතින් ඒක කතාවත් හරි. කොහොම හරි කමන්නේ හදලා තියෙනවා. හරි. මේ වල උත්තර. මේ අපි කතා කරේ 14 වෙනි ප්‍රශ්නේ. මම යනවා 15 වෙනි ප්‍රශ්නේ කතා කරමු. 15 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ අපිට කුලක ගානක් සාමාන්‍ය විදියට කුලක ගාන කලින් පාර එනවා මතක ඇති ගොඩක් දුරට අහන්නේ මෙන්න මේ ප්‍රදේශයේ. මොකක්ද මේ ප්‍රදේශය මම එනගලා තියන්න. හරි මම මෙයා ගන්නවා A කියලා මේකේ දීලා තියෙන A කියලා මම මේ රූප සරණ අඳින්නේ සාමාන්‍යයෙන් දෙන්නේ මේ කොටස මොකක්ද කියන්නේ අහන්න. මේකේ මොකක්ද තේරුම? මේකෙන් කියන්නේ A ට පමණක් අයිති කියලානේ. ඒකට අපි කොහොමද ලියන්නේ? A ඡේදනය B dash. A ට පමණක් අයිති. හරි. ඒකට ඔන්න ඔය කතාවනේ සාමාන්‍යයෙන් ගොඩක් කවුරුද අහනවා ඔය කතාව. පමණක් අයිති ප්‍රදේශ. මේ පාර දීලා තියෙනවා. මෙන්න මෙයයි පාඩ කරලා තියෙනවා. හරි මේව තමයි ගාන තියෙන්නේ. මේ පාඩ කරලා තියෙනවා. NA සමානයි 10යි. NA සමානයි 10යි කියලා දීලා තියෙනවා. මම දත්තට ලියන්න. NA සමානයි 10යි. ඒ කියන්නේ මොකද්ද තේරුම? A කියන කුලකයට අයත් දත්ත ගාන අපිට දීලා තියෙනවා. NB සමානයි 5යි. NB සමානයි 5යි. ඔන්න තවත් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ දීලා තියෙනවා N A ඡේදනය B සමානයි 3යි නම් රූපේ අඳුරු කළ ප්‍රදේශයේ ඇති අවයව සංඛ්‍යාව කීයද කියලා තමයි ප්‍රශ්නෙන් අහන්නේ. හරි. එහෙනම් NA සමානයි 10යි. එහෙනම් මෙන්න මෙතන ඉන්න ඕන. NA සමානයි 10යි. ඊට පස්සේ NB සමානයි 5යි. මම මෙතන ගියාත් NB සමානයි 5යි. මෙන්න මෙතන ඉන්න ඕන. ඒ කියන්නේ ඉර උඩ දාන්නේ ඇයි? මේක පමණක් කියලා නෑනේ. ඒට පමණක් අයිති කිව්වොත් අපි දාන්නේ මේක ඇතුලේ. දැන් ඒ කුලකයට අයිති කියලා කිව්ව පරිදි මේක ගිහලා මෙතන ඔබන්න බෑ. මෙයා ඉන්නෝනේ මේ ඉර උඩ. ඒ වගේම NB සමානයි 5යි. එයා ඉන්නෝනේ මෙතන. NB සමානයි 5යි. NA ඡේදනයේ B සමානයි 3යි. ඒ කියන්නේ දෙන්නටම පොදු අවයව සහිත ප්‍රදේශය. කොතනද? මෙතන. එහෙනම් මේ රවුමක් දන්නවා මෙයක් දන්නවා මේ ටික හොයාගන්න පුළුවන්. 10න් 3ක් ගියා මෙතන කීයද? 7යි. මෙතන කීයද? 7යි. මෙතන කීයද? 5ක් තියෙනවා 5න් 3ක් ගියාට පස්සේ 2යි. එහෙනම් මුන් දෙන්නගේ එකතුව තමයි අපෙන් අහන්නේ. නේ? අඳුරු කර ප්‍රදේශයේදී අවයව සංඛ්‍යාව කීයද කියලා අහන්න. එහෙනම් 7යි 2යි එකතු කරනවා උත්තරේ එනවා 9යි. මෙන්න උත්තරේ. ඉතින් ගොඩක් ලේසි ප්‍රශ්නයක් ඒත් අහලා තියෙන්නේ. 15 වෙනි ගාන. මේ අපි කතා කරේ 15 වෙනි ගාන. මම 16 වෙනි ගාන කතා කරනවා. 16 වෙනි ගාන බලන්න. මොකද කියන්නේ කියලා? 16 වෙනි ගාන තියෙන්නේ අපිට ජ්‍යාමිතිය ගානක්. මම එකටම රූප සරණ දෙන්න ඉන්නම්. මෙන්න මෙහෙම ගානක් තියෙනවා අපිට. දීලා තියෙන දත්ත අපිට දීලා තියෙනවා දී ඇති රූපේ ABC ත්‍රිකෝණයේ මෙන්න A B C D E F D E F යන පිළිවෙලින් AB AC සහ BC පාදවල මධ්‍ය ලක්ෂ වේ. AB සමාන සෙන්ටිමීටර 4ද? මධ්‍ය ලක්ෂ නම් වල මේවා සමාන වෙන්න බෑ. එහෙනම් මෙයාට මෙයා සමාන වෙන්න ඕනි. මෙයාට මෙයා සමාන වෙන්න ඕනි. මෙන්න මෙයාට මෙන්න මෙයා සමාන වෙන්න. හරි. එතකොට ඔන්න මධ්‍ය ලක්ෂ වෙනවා කියලා දීලා තියෙනවා. AB සමානයි 4යි. මේ සම්පූර්ණ එක 4යි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා AC. AC මෙන්න මේ මහා එක. AC 5යිලු. AC 5යිලු.
DEF ත්‍රිකෝණය කො DEF මෙන්න මෙයා DEF ත්‍රිකෝණයේ පරිමිතිය අපිට දීලා තියෙනවා DEF දාන කීයද සමානයි 7යි මෙන්න මෙයා දීලා තියෙනවා එයාගේ පරිමිතිය DEF වල පරිමිතිය BC දිග හොයන්න කියලා කියන්නේ කො BC මේ මහා එකාගේ දිග ගන්න මෙන්න මේකේ හරි මම මෙතන BC වෙනකොට දාගන්න x කියලා මේ ගාන පැහැදිලි කරන්න එහෙම නැත්නම් නිකම්ම හදාන්න යන්න පුළුවන් අපි දන්නවා ඕනම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව තුන්වන පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා යනවලු. එහෙමද? නැහැ. ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව තුන්වන පාදයට සමාන්තර වන අතර තුන්වන පාදයෙන් හරිය අඩක් වේ. මේකට මොකද්ද කියන්නේ අපි? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. ඒතර මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයේ විලෝමයක් තියෙනවා මතක ඇති. ඕනෑම පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා තවත් පාදයකට සමාන්තර වදින ලද රේඛාව තුන්වන පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා යයි. ඒක ඔන්න ඔක තමයි ඊළඟ විලෝමය. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. දැන් ඒකත් එක්ක බලනකොට මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය හරි? මෙයා එහෙනම් මොනවා වෙනවද සමාන්තරයි අපිට මේ කතාවෙන් වැඩක් නැහැ. මෙයා 4යි නම් මෙයා කීයක් වෙනවද? මෙයා x නම් මෙයාගෙන් භාගයයි. මෙයා අපි හිතමු 4යි කියලා එහෙනම් මෙයා 8යි. ඒ කියන්නේ මෙයාගෙන් දෙගුණයක් මෙතන ඉන්නේ. නේ? මෙයාගෙන් දෙගුණයක් මෙතන ඉන්නවා. මෙයාගෙන් භාගයක් මෙතන ඉන්නවා. මෙයා 4යි නම් මෙයා 2යි. ඔන්නයි මෙයා හරි. මෙයා 5යි නම් ඒ වගේම තමයි මෙයා සමානයි මෙයා සමානයි. එහෙනම් මේ දෙන්නත් මධ්‍ය ලක්ෂ්‍ය ආකරලා තියෙන්නේ. එහෙනම් මෙයාගෙන් භාගයක් මෙතන ඉන්න ඕන. මෙයා 5යි නම් මෙයා 2.5යි. මේ ඔක්කොගේ එකතු සමාන වෙන්න ඕනේ කාටද? 7ට. එහෙනම් මම DE හොයාගන්න පුළුවන්. එහෙනම් DE සමාන වෙනවා කාටද? 7ෙන් අඩු කරලා දාන්න ඕනේ 2.5යි 2යි එකතු. ඒ කියන්නේ කොච්චරද? 4.5ක් අඩු කරලා දාන්න. එහෙනම් උත්තරේ එනවා 2.5. එහෙනම් මෙයා 2.5යි. මෙයා 2.5යි නම් එයාගෙන් දෙගුණයක් මෙතන ඉන්නවා. ඒත් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයට අනුව. මෙයා සමානයි මෙයා සමානයි. මෙයාගෙන් දෙගුණයක් මෙතන ඉන්නවා. එහෙනම් ඒ නිසා BC සමානයි කියලා. 5 cm. අපි ප්‍රශ්නේ ගහන්නේ BC දිග කොච්චරක්ද කියලා. ඉතින් BC දිග හොයාගන්න එක අමාරු නෑ. ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්. පාසු ප්‍රශ්නයක් තමයි එතන තියෙන්නේ. ඉතින් මෙයා අපි මෙයාගෙන් භාගයක් මෙතන ඉන්නවා මෙයාගෙන් භාගයක් මෙතන ඉන්නවා මේ ඔක්කොගෙම එකතුව ගත්තා ඊට පස්සේ මෙයා හොයාගන්න යන්න ගියේ. හරි. එතකොට ඔයාලගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේක අහන්න පුළුවන් මොනවා හරි අවුලක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. ඉතින් හැම පාරම වගේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයෙන් එනවා. ඔයාලා දන්නවා ගානක්. ඉතින් මේකත් ඒ අහපු ලේසි ප්‍රශ්නයක්. ඉතින් පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා 17 වෙනි ගානට. 17 වෙනි ගාන පහත් සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි ඒවා ඉදිරියෙන් හරි ලකුණද වැරදි ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න කියලා කියනවා. බලමු මම මේ ටේබල් එක ඇඳ ගන්නම්. මේ ටේබල් එකේ කියන කතාව මොකද්ද කියලා බලමු. හරි. එතන ටේබල් එකේ අපිට කියනවා පළවෙනි එකේ මේව කතාව. 3 කුඩයි මූල 14 තියෙනවා. කුඩයි 4. ඊට පස්සේ මෙතන හිස්තැනක් තියෙනවා. ඊළඟට තියෙනවා මෙතන මූල 35. මූල 35 කුඩයි මෙතන තියෙනවා 5.5. ඊට පස්සේ අන්තිමේදී මූල 3 තියෙනවා. ඊට පස්සේ මෙතන පේන විදිහට එකතු කිරීම මූල 15 කුඩයි 6. හරි. මෙන්න මෙතනින් අපේ ටේබල් එක දීලා මේ වගේ තියෙන උත්තර මොනවද කියලා තමයි අහලා තියෙන්නේ. හරි. හරිද වැරදිද? දාගෙන යන්න තියෙන්නේ මේ තියෙන ප්‍රකාශන ටික. මේ තියෙන අසමාන ටික හරිද වැරදිද කියලා අපිට දාගෙන යන්න තමයි තියෙන්නේ. හරි. 3 කුඩයි මූල 14 කුඩයි 4. ඒ කියන්නේ මූල 14 කියන එකේ අගය 3යි 4යි අතරින්ද තියෙන කියලා අහලා තියෙන්නේ. මූල 14 ගමු අපි. මෙයාට මේ පැත්තෙන් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද? 14ට මේ පැත්තෙන් තියෙන්නේ 3 ගරක් 3. ඒ කියන්නේ මෙතන තියෙනවා 9. මේ පැත්තෙන් තියෙනවා ඊට පස්සේ 4 වරක් 4. 16. හරි. පේන්නේ නැත්තම් මම කියන දේ හැනොන හරි බලා ගන්න මම ආයෙත් මම කියන්නේ නැහැ. පොඩි දෙයක් නේ තියෙන්නේ. මෙයාගේ වර්ගමූලය 3යි. මෙයාගේ වර්ගමූලය 4යි. එහෙනම් අනිවාර්යයෙන්ම 14 වර්ගමූලය තියෙනෝනේ කවුරු අතරද? 3යි 4යි අතර. එහෙනම් මේ 3යි 4යි අතරේ තියෙනවනේ. එහෙනම් මේ පළවෙනි කතාව හරි. පළවෙනි කතාව හරි. ඊට පස්සේ මූල 35 5.5ට වඩා කුඩාද කියලා අහනවා. මූල 35 කියලා කියන්නේ බලමු කවුරු අතරද තියෙන්නේ කියලා. මූල 35 දැන් මේ පැත්තෙන් තියෙනවා කීයද? පූර්ණ වර්ගයේ 36 තියෙනවා. මෙන්න අර සන්නිකර්ෂණය මතක් කරගන්න. සන්නිකර්ෂණය තියෙන්නේ. එහෙනම් මේ තියෙන 6 වරක් 6 5 වරක් 25. හරි.
5.5ට වඩා කුඩාද කියලා තමයි අහන්නේ. මුන් දෙන්නගේ අතර පරතරය කීයද? 25 35 අතර 10යි. මුන් දෙන්නගේ අතර පරතරය 1යි. මුගේ වර්ගමූලය 5යි. මුගේ වර්ගමූලය 6යි. මේ හරිය මැද ඉන්නවා 5යි 6යි 5.5. දැන් මූ ගොඩ ළඟ මූණේ හින්දා මොකද්ද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම මේ 35 වර්ගමූලය 5.5ට වඩා වැඩි වෙන්නම ඕනේ. හැබැයි මෙතන දීලා තියෙන්නේ මොකක්ද? මූල 35 යගේ කුඩා වෙන ඕනේ 5.5ට වඩා. ඉතින් කතාව වැඩිදිනේ විශාලන වෙන්න ඕනේ 5.5ට වඩා. ඇයි මේ අතරේ ඉන්න ඕනේ මේ හරියක ඉන්න ඕනේ. හරි. එයා මෙයාට වඩා අඩු වෙන්න බෑ. එහෙනම් මේ දීලා තියෙන කතාව නම් වැරදි. ඒ දීලා තියෙන කතාව වැරදි. ඊට පස්සේ මූල තුන එකතු කිරීම මූල 15. ඉතින් මූල තුනේ යගේත් අපිට මේ විදිහට ගන්න පුළුවන්. අපි බලමු කවුරු අතද මූල තුනේ යගේ 1.0 ගණක් දෙන්නේ 1.3යි. අපි බලමු කවුරු අතද ඉන්නේ කියලා 1 2 අතරේ ඉන්නේ. හරි. ඊට පස්සේ මූල 15 යගේ ඉන්නේ කවුරු අතද? මූල 15 යගේ. එතකොට මූල 15 යගේ අගේ අපිට එනවා 9යි 16යි අතරින්. හරි. එතකොට මේක කීයටවත් දෙකක් වෙන්නේ නැහැ. 1.3යි ගන්න. එතකොට මූල 15 යගේ තියෙන්නේ 9යි 16යි අතර. ඒ කියන්නේ 3යි 4යි අතරේදී. එතකොට 3යි දශම ගානක් තියෙනවා. හරි. අපි හිතමු 4ක් ආව කියලා උඩරිම 4ක් ආව කියලා හිතමු. එන්නේ නැහැ නේ. එතකොට 4ට වඩා කොහොමද අඩු වෙන්නේ? එතකොට මෙයාගේ 1.3යි ගාන. මෙයාගේ 4යි එකතු කරාම එතකොට කීයකටවත් 6ක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ 6ට වඩා අනිවාර්යයෙන් කුඩා සංඛ්‍යාවක් වෙන්න ඕනේ. 6ට වඩා කුඩා සංඛ්‍යාවක් වෙන්න ඕනේ. එහෙනම් මේ උත්තරෙත් මොකද්ද වෙන්නේ? මේ උත්තරෙත් හරි. ඒක බැලුවම කියන්න පුළුවන්. මේ උත්තරෙත් හරි. එතකොට එක එක විදිහට තර්ක කරලා ගන්න පුළුවන්. ඉතින් මහා ගොඩක් මම උගේ කතා කරන්න ගන්න නැහැ. මොකද සන්නිකර්ෂණය කියන්නේ ළඟම තියෙන එක බලනවා. ඊළඟට මොකද බලනවා? හරිද කියලා බලන්න. හරි. ඒක සන්නිකර්ෂණය මොන හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් කියන්න මම මේක මහා ලොකුට පැහැදිලි කරන්න ගිය කතාවක් නෙමෙයි. හරි. ඊට පස්සේ මම එනවා 18 වෙනි ගානට. 18 වෙනි ගාන. 18 වෙනි ගාන බලමු. 18 වෙනි ගානේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. අනිල්ට තම නිවසේ සිට කිලෝමීටර් 2.4ක් ඈතින් පිහිටි පාසලට ඒකාකාර වේගයෙන් නැවිද යාමට මිනිස්සු 32ක් ගත වේ. කිලෝමීටර් 2.4ක් යන ඒකාකාර වේගයෙන් යන්නේ මිනිත්තු 32ක් යනවා. ඊට පස්සේ කියනවා ඔහුට මේ ඒකාකාර වේගයෙන් කිලෝමීටර් 3ක දුරක් ඇවිද යාමට ගත වන කාලය මිනිත්තු කීයද කියලා අහන්න. කිලෝමීටර් 3ක දුරක් යන්න ඔහුට කොච්චර කාලයක් ගත වෙනවද කියලා තමයි අහන්නේ. මම දා ගන්න t කියලා. ඉතින් මේ මතක ඇති අපි 9 වසරේ සමානුපාත ගණන් හදන අනුලෝම සමානුපාත හදන ක්‍රම තුනක් තියෙනවා. ඒකීය ක්‍රමයේ තියෙනවා. ඊට පස්සේ ඔයාලට මතක ඇති අර්ථ දැක්වීම මගින් හදනවා. ඊට පස්සේ අපි බීජීය ක්‍රමයෙන් හදනවා. ඉතින් මේ තියෙන්නේ අපිට මේක පහසුවෙන් මෙහෙම දාගත්තොත් හදන්න පුළුවන් කොහොමද? අර්ථ දැක්වීම මගින් හදනවා කියන්නේ මෙයාගෙන් මෙතන මෙයාගෙන් මෙතන උත්තරේ ගන්න. කිසිම කතා හරි. එහෙනම් මෙහෙම හදමු. මේ විදිහට හදනවා නම් එහෙම හදන්න ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට t බෙදීම 32 සමානයි 3 බෙදීම 2.4. හරි. එහෙනම් අපිට එනවා t සමානයි මේ 3 මම මේ දශමයෙන් කරන්නේ 30ක් කරලා මෙතන 24 දාගෙන මෙහා ගුණ කරනවා 32. කතාව තේරුණානේ? මෙහා 10යි මෙහා 10යි වැඩි කරලා මෙතන දශම දිහා ඉඳගත්ත සුළු කිරීමේ පහසුව. හරි. ඊට පස්සේ දැන් මම මේව කපන්න හදන්නේ. මේ දෙන්නම කපනවා මම 8ෙන්. 8 ඒවා 3යි. 8 ඒවා 4යි. 3 3 ඒවා 1යි 1යි. 10 වරක් 4 40යි. එහෙනම් කාලේ මිනිත්තු කොච්චරක් යනවද? මිනිත්තු 40ක් යනවා. ඉතින් ඔය කොහොම හරි කමක් නැහැ. හදලා හොයා ගන්න පුළුවන්. ඉතින් අච්චරට මෙච්චරට කොච්චරද කියලා හදන ක්‍රමයෙන් හදනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. එහෙම හදන්නත් පුළුවන්. හරි. ඒ ක්‍රමය දන්නවද නේ? කිලෝමීටර් 2.4ක් යන මෙච්චර වෙලාවක් යනවා. කිලෝමීටර් 3ක් යන ගත වන කාලය තමයි අපෙන් අහන්නේ. එහෙනම් මිනිත්තු 32කදී යනවා 2.4ක්. ඒ කියන්නේ මිනිත්තු 32කදී යනවා නම් 2.4ක්. කිලෝමීටර් 3ක් යන කොච්චර කාලයක් යනවා? කොහොම බලන්නත් පුළුවන්. හරි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොම බැලුවත් එකම කතාව කියන්නේ අවසාන උත්තරේ. කොහොමරි කමන්නේ. හදන්න. මේක තමයි උත්තරේ. අවසාන උත්තරේ. හරි. මේක කැමැති ක්‍රමයකින් හදන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම යනවා 19 වෙනි ගාන.
19 වෙනි ගාන කතා කරන්න යනවා. 19 වෙනි ගානේදී තියෙන්නේ මෙන්න මේ වගේ එකක් වෘත්ත ජ්‍යාමිතියට සම්බන්ධයි. අපි බලමු. මම රූප සටහන ඇඳගෙන ඉන්න. දී ඇති වෘත්තයේ ඕ කේන්ද්‍රයේද අරය සෙන්ටිමීටර 5ක් වේ. TC සමානයි සෙන්ටිමීටර 4ක් නම් BC දිග හොයන්න කියලා කියන්නේ. මම රූප සටහන ඇඳගෙන ඉන්න. ඔන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. මේ ඕ කියලා කියන්නේ කේන්ද්‍රයේ ලෝ. ඊට මෙතෙන් ඉඳලා මෙතනට ලම්බකයක් ඇඳලා තියෙනවා ඒත්. මෙයා A මෙයා මේකට යා වෙලා තියෙන්නේ මෙතනින්ම ගෑවිලා තියෙන්නේ. මෙයා C මෙයා T මෙයා B. දී ඇති වෘත්තයේ කේන්ද්‍රයේ ඕද අරය සෙන්ටිමීටර 5ක්ද වේ. අරය සෙන්ටිමීටර 5යි. මම මෙයා දාගන්න. ඒ වගේම TC සමානයි 4යි. මෙයා TC සමානයි 4යිලු. අපෙන් අහන BC දිග. BC දිග හොයමු. හරි. දැන් මේ ප්‍රමේයක් තියෙනවා මතක ඇති. ඕනම වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳින ලද ලම්බකය නිසා එම ජාය සමච්ඡේදනය වේ. ඉතින් මෙයා දැන් සමාන කියලා දෙකට බෙදලා තියෙන්නේ. ඒ වගේ මෙතන 5යි නම් මෙතනත් 5යි මේක අරෙන් ඉන්න. මෙයා 4යි නම් මෙයාත් 4ක්. දැන් මෙයා මම ගත්තට පස්සේ මෙයා මෙතන 90ක් කියලා දීලා තියෙනවා මේ ගානෙම. ඉතින් 90ක් කියලා අපි දන්නවා පැහැදිලිව. අර්ධ වෘත්තයක කොණයක් අංශක 90ක්. එහෙනම් මෙතන අපිට දාන්න පුළුවන් මොකද්ද? මෙතන අපිට දාන්න පුළුවන් පායිතගොරස් ප්‍රමේය. මම බැලුවේ මෙතන මේ 90 දීලාද තියෙන්නේ කියලා. මම පැහැදිලිව පේනවා ඒක දීලා තියෙන්නේ. හරි. ඒක නිදී තියෙනවා තවත් ලස්සනයි ගන්න. ඒකට හිතලා හදන්න පුළුවන් තවත් ඒක. හරි. එහෙම නෙවෙයි. ඒක ඉතින් තවත් ලස්සනයි ගන්න. හරි. එතකොට ඔන්න මෙතන 90යි. මේ 5යි 5යි මෙතන 10යි. මෙතන 4යි 8යි. මෙයා තමයි අහන්නේ. ඉතින් පායිතගොරස් ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පායිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. මෙයා 10යි නම් මෙයා 8යි නම්. මෙන්න මෙතන 6ක් වෙනවා. ඉතින් පායිතගොරස් ප්‍රමේය දාලා ගන්න මම ඔක ආයෙ හදන්න යන්නේ නැහැ අමුතුවෙන්. එහෙනම් උත්තරේ සෙන්ටිමීටර වලින් දීලා තිබ්බේ 6යි සෙන්ටිමීටර 6ක් වෙනවා. ඉතින් ඔන්න ඒ අපි හැදුවේ 19 වෙනි ගාන. 19 වෙනි ගාන තමයි අපි ඒ බැලුවේ. හරි. මම ඊට පස්සේ යනවා අපේ අන්තිම පිටුවට. අන්තිම පිටුව. හරි. අන්තිම පිටුව අපි බලමු. මේක දාගෙන ඉන්නම් ගන්න. රූපයේ දැක්වෙන AB සරල රේඛාවේ සමීකරණය ලබා ගන්න. ඇඳලා නැහැ මම ඇඳලා ඉන්නේ. 1 2 3 4 5 6ට එනකම් දීලා තියෙනවා. මේ පැත්තෙන් දීලා තියෙනවා x මෙතනින් දීලා තියෙනවා b කියලා. ඊට පස්සේ මේ පැත්තෙත් 1යි 2යි 3යි 4යි මේ පැත්තේ ඉන්නවා y 1යි 2යි 3යි 4යි 5යි 6යි 1යි 2යි 3යි 4යි මෙන්න මෙතන ඉඳන් 6ට යා කරලා තියෙනවා. හරි. මෙන්න මෙතන දාලා තියෙනවා a කියලා. හරි. එහෙනම් අපිට අහන්නේ රූපය දැක්කන AB සරල රේඛාවේ සමීකරණය ගන්න. ඉතින් ලක්ෂ දෙකක් තියෙනවා. ඉතින් පහසුවෙන් අපිට හොයාගන්න පුළුවන්. මෙතන ලක්ෂයේ කණ්ඩායමේ තමයි තියෙන්නේ බිඳුවේ 3. බිඳුවේ 3 මෙතන තියෙන්නේ. මෙතන නම් තියෙන්නේ 6 බිඳුවේ. 6 බිඳුවේ. හරි. එහෙනම් අපි කෙලින්ම C කියන එක කෙනා දන්නවා. ඒ කියන්නේ y අක්ෂයේ කපන ලක්ෂයේ y කණ්ඩායමකේනේ. y අක්ෂයේ කපන ලක්ෂයේ y කණ්ඩායම. එහෙනම් C දන්නවා C සමානයි කියද කෙලින්ම 3යි. C කියලා කියන්නේ මොකද්ද? අන්තःඛණ්ඩය. ඊට පස්සේ අපි දන්නේ අනුක්‍රමය. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ බෑවුම දන්නේ නැහැ. හැබැයි ප්‍රස්ථාරයේ බෑවුම අපි අනිවාර්යෙන් දන්නවා මොකක් වෙන්න ඕන. x අක්ෂයේ ධන දිශාවත් එක්ක හැදිලා තියෙන මහා කෝණය යන අනිවාර්යයෙන්ම අනුක්‍රමණය ඍණ වෙන්නේ. අපි අනුක්‍රමණය හොයාගමු. කොහොමද හොයන්නේ? m සමානයි y 2 ඍණ y 1 බෙදීම x 2 ඍණ x 1. මම ගන්න මෙයාගෙන් ගන්න මොකද 3 ඍණ මෙයාගේ y කියන්නේ බිඳුවයි බෙදීම මෙයා x 2 ඍණ x 1 කියද 6. එහෙනම් 3 බෙදීම ඍණ 6 1යි 3 2යි ඍණ 2කින් 1යි. ඍණ 2කින් 1. ඉතින් හරි. එමුත් දන්නවා c දන්නවා. එහෙනම් අපේ සාධාරණ අවස්ථාව මොකද? y සමානයි mx ධන c. එහෙනම් y සමානයි m කියලා කියන්නේ ඍණ 2කින් 1යි. ඍණ 2කින් 1යි x ධන c කියන්නේ 3යි. මෙයා තවත් ඕනනම් කැමති නම් සුළු කරලා ලියන්න පුළුවන්.
2යි y සමානයි. මෙතන එනවා දෙකෙන් ගුණ කරාම 2 ක් 3 6යි 6 ඍණ x කියලා එනවා. ඉතින් ඔච්චර දෙයක් ඕන නැහැ. මෙයා මෙහෙම ලියලා තිබ්බත් ප්‍රශ්නයක් නෑ. හරි. මම කරේ ඒ කියන්නේ මෙතන තියෙන බෙදීම අයින් කරලා දාපේ එහෙම තියෙනවා නම් ඒ අවුලක් නෑ. එයාත් හරි. එහෙනම් මේක තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ 20 වෙනි ගාන විදිහට. මේ හැදුවා අපි 20 වෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ ඒක උස්මට මම මේ කතා කරගෙන යනවා 21 වෙනි ගාන. 21 වෙනි ගාන අපිට දීලා තියෙන ගුණෝත්තර ශ්‍රේණි ගාන. බලමු අපි ඒ ගාන. පොදු අනුපාතයේ 5ක් වන ගුණෝත්තර ශ්‍රේණියක 6 වන පදයේ 80කි. එම ශ්‍රේණියේ 8 වන පදයේ කුමක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. පොදු අනුපාතයේ 5යි. පොදු අනුපාතය කියලා කියන්නේ r. r සමානයි 5යි කියලා දීලා තියෙනවා. 5ක් වන ගුණෝත්තර ශ්‍රේණියක 6 වන පදයේ 80යි. t 6 කියලා කියන්නේ කොච්චරයිද? 80යි. එම ශ්‍රේණියේ 8 වන පදය කුමක්ද කියලා අහන්නේ. ඒ කියන්නේ t 8 තමයි අපෙන් අහන්නේ. t 8 මොකක්ද කියලා අහන්නේ. ඉතින් අපිට හොයන්න පුළුවන් t 6 සඳහා ප්‍රකාශනය ලියලා පළමු පදේ හොයාගෙන එහෙම යනවා නම් එහෙම යන්න පුළුවන්. කැමති විදිහට නැත්නම් සාධාරණ ආකාරයෙන් ලියලා හදනවා නම් ඒ හදන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. අපි යම් එකටම පොදු අනුපාතය දන්නවනම් අපි පළමු පදේ හොයාගෙන යන අවස්ථාවට යම් බලන්න. මොකද්ද සාධාරණ පදේ අපි ලියන්නේ tn සමානයි ar n ඍණ 1යි. tn සමානයි ar n ඍණ 1යි. එතකොට අපි 6 වෙනි පදේ දන්නවා t6 සමානයි a දන්නේ නැහැ. හැබැයි r දන්නවා 5යි. n කියන්නේ 6යි. 6 ඍණ 1යි. t6 මෙතන 80යි. 80 සමානයි a dot කියන්නේ ගුණ කිරීම. හරි. මම දන්නවා ගුණ කිරීම 5 දැන් 6 ඍණ 1 කියන්නේ 5 5 වෙනි බලන්නේ. 5 5 වෙනි බලන්නේ. හරි. එතකොට අපිට ඒක ගන්න වෙනවා. එහෙනම් මොන අපි ලියනවා a සමානයි 80 බෙදීම 5 5 වෙනි බලය. කොහොම තියාගන්න. a සමානයි 80 බෙදීම 5 5 වෙනි බලය. අපි පස්සේ සුළු කරනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ 8 වෙනි පදේ කුමක්ද කියලා. එහෙනම් මම ඔන්න 8 වෙනි පදේ. ඒකටත් ගන්න මොකද t8 සමානයි a r n ඍණ 1 කියන්නේ 8 ඍණ 1යි. අපි r කියන එකක් දන්නවා ඒත් දන්නවා. එහෙනම් t8 සමානයි a කියලා කියන්නේ මෙයා 80 බෙදීම 5 5 වෙනි බලය. ගුණ කිරීම r කියලා කියන්නේ 5යි. 5 8 ඍණ 1 කියන්නේ 7යි. 8 ඍණ 1 කියලා කියන්නේ 7යි. ඉතින් මෙතන 5 5ක් තියෙනවා. මෙතනින් 5ක් කැපිලා දෙකක් ඉතුරු වෙනවා. එහෙනම් 80 ගුණ කිරීම 5 දෙවෙනි බලය කියලා කියන්නේ 25යි. එහෙනම් 25 කෙලින්ම 8ෙන් ගුණ කරන් තියෙන්නේ 20 ඒවා 8 වරක් 2 16යි. 1600 8 වරක් 40යි. RCI 20000ක් උත්තරේ අපිට එනවා කීයද 1600යි 2000ක් 2000ක් එනවා අපිට උත්තරේ. උත්තරේ විදිහට අපිට 2000ක් එනවා. හරි. එතකොට මේ අපි හදුවේ 21 වෙනි ගාන. මේ අපි හදුවේ 21 වෙනි ගාන. ඉතින් ගොඩක් සරලයි. ඒ ගාන ගොඩක් ලේසි. එහෙම නැත්නම් ඔයාලා දන්නවද මේ අර සාධාරණ විදිහෙන් හදනවා කියන්නේ මොකද්ද? දැන් ගුණෝත්තර ශ්‍රේණිය කියන්නේ a ar වර්ග ar ඝනය මොමනේ යන්නේ. එතකොට පළවෙනි පදේ a, දෙවෙනි පදේ ar, තුන්වෙනි පදේ මේ ar වර්ග, තුන්වෙනි පදේ නම් ar වර්ග, හතරවෙනි පදේ නම් ar ඝනය. ඒ කියන්නේ තුනක් එන්නේ. අපිට හත්වෙනි පදේ වුණ නම් ar 6යි. හත්වෙනි පදේ වුණ නම් ar 6යි. එහෙනම් හයවෙනි පදේ වුණ නම් ar 5යි. ar 5 සමානයි 80යි. හරි? ඊට පස්සේ t8 කියලා කියන්නේ කොච්චරයිද? අපිට එයාත් ලියන්න පුළුවන්. ar 7 සමානයි අපෙන් අහන එක. x කියලා හරි මොකක් හරි දාන්න. ඉතින් මෙතනින් අපිට ලේසියෙන් හොයා ගන්න පුළුවන් මෙහෙම. මම මෙයා 1 කියලා ගන්නවා, මෙයා 2 කියලා ගන්නවා. දෙකෙන් එක බෙදනවා. හරි? 2 බෙදීම 1. එතකොට මොකක්ද වෙන්නේ? x බෙදීම 80 සමානයි ar 7 බෙදීම ar 5. පැහැදිලිද කතාව? a ට කැපිලා යනවා ආයෙ අමුතුවෙන් හොයන්න ඕනේ නැහැ. එතකොට r 7ක් තියෙනවා r 5ක් තියෙනවා. මේක කැපිලා ගිහලා 2යි. එහෙනම් x සමානයි r කියන්නේ අපි දන්නවා කීයද 5යි. දීලා තිබ්බනේ. එහෙනම් 5 දෙවෙනි බලය ගුණ කිරීම 80. ඉතින් මේ තරම් වට යන්න නැතුව හොයන්න පුළුවන්. එහෙම හරි කරන්න ඕනේ. ඔයාලා දාන්න මෙන්න මේ ක්‍රමය ගොඩක් ලේසි. කියන්නේ ගොඩක් වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. සාධාරණ ආකාරයෙන් ලියනවා. ගාන හදාගෙන යනවා. හරි. එහෙනම් ඔන්න මම එකක් මතක් කරා. ඒ අපි කතා කරේ 21 වෙනි ගාන. මම යනවා 22 වෙනි ගාන කතා කරන්න. 22 වෙනි ගාන කතා කරන්න යනවා.
හරි අපි බලමු 22 වෙනි ගාන 22 වෙනි ගානේ තියෙන වෘත්ත ජ්‍යාමිතිය ගානක් වෘත්ත ජ්‍යාමිතිය ගානක් අපිට කීපයක් හමු වුණා එකක් තියෙන වෘත්ත ජ්‍යාමිතිය ගාන හරි අපි ඒක බලමු වෘත්ත ජ්‍යාමිතිය ගාන දියති වෘත්තයේ කේන්ද්‍රය O වේ ABC විශාලත්වය හොයන්න කියලා තමයි කියන්නේ මම ඒක ඇදගෙන ඉන්න රූප සරණ හරි මෙන්න මේ විදිහට දීලා තියෙනවා අපිට ABC විශාලත්වය. දියති වෘත්තයේ කේන්ද්‍රය O වේ ABC විශාලත්වය තමයි අහන්නේ. හරි. මෙන්න මෙයා දීලා තියෙනවා 50යි කියලා. මෙයා O මෙයා D C A P ඔන්න ඔය ටික දීලා තියෙනවා. හරි. අපෙන් අහන්නේ ABC විශාලත්වය. ABC මෙන්න මේ කෝණ විශාලත්වය තමයි අහන්නේ. මෙයාට අපි පහසුවෙන්ම දන්න මෙයා කීයක් වෙනවද? 90ක් වෙනවා. ඒකට හේතුව තමයි අර්ධ වෘත්තයක කෝණයක්. මෙයා දන්නේ නැහැ. හැබැයි මෙයා හොයාගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රමේය මතක් කරගන්න. ඕනෑම වෘත්තයක කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් වේ. මේ මූ x නම් මූ 2x වෙනවා. මූ 2x නම් මූ x වෙනවා. ඒක ගන්නවා. එහෙනම් මූ 50ක් වෙනවා නම් මූ කීයක් වෙනවද? මේ එක අවස්ථාවක් වෙනවා මෙහෙම. දැන් මේ බලන්න. මෙහෙම තියෙනවා. මෙහෙ තිබ්බ එක මෙහෙට අරගෙන එනවා. මෙතනින් අල්ලන්න. එහෙනම් මූ කොහොම තිබ්බත් එකයි උගෙන් භාගයක් මෙතන ඉන්නේ. එහෙනම් මෙතන 50 නම් මෙතන 25. එහෙනම් අපිට ABC කෝණයේ විශාලත්වය ලියන්න පුළුවන්. මූ කෙදුරින් මූ කියද? 25ට එකතු කරනවා කියද? 90. එහෙනම් 25ට 90ක් එකතු කරලා දාන්න 115ක් උත්තර එනවා. අංශක 115. ඉතින් ගොඩක් ක්ලේසි ගානක් 22 වෙනි ගානකට ඇවිල්ලා තියෙනවා. 22 වෙනි ගාන. ඉතින් පළවෙනි පේපර් එක සාපේක්ෂව හදාගෙන යනකොට තේරුණා නැති ගොඩක් පහසු ගානක් තියෙනවා. ගණන් කීපයක් තියෙනවා. ඉතින් වැඩ කරලා ගියා නම් ඇත්තටම ගොඩක් පහසුවෙන් හදා ගන්න පුළුවන්. හරි. එතකොට අපි මම දෙවෙනි පේපර් එකත් පුළුවන් ඉක්මනට දාන්නම්. තියෙන කාල වේලාවත් එක්ක. හරි. එතකොට ඒකත් බලලා තියන්න. එතකොට ඔයාලට දැනුමක් ගන්න පුළුවන්. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. මම 23 වෙනි ගානට 23 වෙනි ගානේ අපිට දීලා තියෙනවා මෙහෙමයි න්‍යාස තියෙන්නේ. හරි. න්‍යාස සම්පූර්ණයෙන්ම තීරිත් එක්ක අවුරුදු ගානක් ගණන් කතා කරන වීඩියෝ එකක් දාලා තියෙනවා. බලන්න නැත්නම් බලා ගන්න. න්‍යාස ප්‍රයෝජනයක් තේරෙන්නේ නැත්තම්. මම හිතනවා සාපේක්ෂව වැඩි දාන්න. A කියලා න්‍යාසයක් තියෙනවා. B කියලා න්‍යාසයක් තියෙනවා. ඍණ 1 2 ඍණ 1 1. අපෙන් අහන AB න්‍යාසය. කියන්නේ මේ මුන් දෙන්න ගුණ කරන්න කියන්නේ. එකනම් අපි අවස්ථාවේ බලන්න නම් මුන් දෙන්න ගුණ කරන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන් පුළුවන් එකක් තමයි දෙන්නේ. මේකයි ගානේ. පේලි ගාන ගුණ කිරීම තීර ගාන. පේලි ගාන 1යි. එක ගුණ කිරීම දෙක තරණ එකක්. ගණේ එක ගුණ කිරීම දෙකයි. මොකේ? පේලි ගානක් දෙකයි තීර ගානක් දෙකයි. එහෙනම් දෙක ගුණ කිරීම දෙකයි. මෙන්න ගණේ දැම්මා. මෙන්න මෙයයි සමාන වෙනවා නම් විතරයි ළමයි අපිට ගුණ කරන්න පුළුවන්. මෙයයි ඒ කියන්නේ පළවෙනි න්‍යාසයේ තියෙන තීර ගානයි දෙවෙනි න්‍යාසයේ තියෙන පේලි ගානයි සමාන නම් විතරයි අපිට මේ න්‍යාස ගුණ කරන්න පුළුවන්. මේ දෙක සමානයි. එහෙනම් ඔන්න පළමු අවස්ථාවේ හරි ගුණ කරන්න පුළුවන්. ඔන්න ඇප්‍රෝල් එක දුන්නා. ගුණ කරන්න පුළුවන්. ගුණ කරාට පස්සේ හැදෙන න්‍යාසයේ ගණය අපිට එනවා මේ දෙන්නගේ. හැදෙන්නේ එක ගුණ කිරීම දෙක තරමේ එකක්. හරි. A කියලා කියන්නේ AB න්‍යාසය මෙන්න මේ වගේ කෙනෙක්. එක ගුණ කිරීම දෙක තරම. එහෙනම් 1යි 2යි. එහෙනම් මූ හොයා ගන්න ඕන. බලමු අපි හොයාගන්න විදිහ. මම ලියා ගන්නම් මේ 1 ඍණ 3 ඍණ 1 2 ඍණ 1 1. මේ මෙයයි දැන් මෙයා මේ උඩින් මේ පැත්තේ මෙයයි අල්ල ගන්න. උඩින් වම් පැත්තෙන් ඉන්න කෙනා. එහෙනම් මෙයයි අල්ල ගන්න මෙයා මෙයාගෙන් ගුණ කරනවා. කීයද? එක ගුණ කිරීම ඍණ 1. ඊට පස්සේ ඍණ 3 ගුණ කරනවා ඍණ 1. එකතු කිරීම ඍණ 3 ගුණ කිරීම ඍණ 1. මෙන්න පළවෙනිය හැදෙන විදිහ. ඊට පස්සේ මේ පැත්ත එක හදා ගන්නවා. කොහොමද? මේකයි උඩින් මේ පැත්තේ. එහෙනම් මේ පැත්තෙන් ඉන්න කට්ටිය. එක දෙකෙන් ගුණ කරනවා. එක ගුණ කිරීම දෙක එකතු කිරීම ඍණ 3 ගුණ කිරීම 1. ඔන්න එන න්‍යාස. එකවර ඍණ 1 ඍණ 1යි. ඍණ ධන 3යි. එකවර දෙක 2යි. ඍණයි ධනයි ඍණ 3යි. ඔන්න න්‍යාසය. බලමු මොකක්ද දෙන්නේ කියලා. ධන 3යි ඍණ 1යි සුළු නම් විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරලා විශාල සංඛ්‍යාවේ තියෙන ලකුණු දානවා. මොකක්ද දෙන්නේ? 3 එකක් ගියාට පස්සේ ධන 2යි. මෙතන ලකුණු අසමානයි විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරලා විශාල සංඛ්‍යාවේ ලකුණු දානවා. එහෙනම් අපිට එනවා ඍණ 1යි. මෙන්න දෙකේ ඍණ 1යි AB න්‍යාසය. දෙකේ ඍණ 1යි. ඉතින් මේකේ AB න්‍යාසය වල ගණේ ලියලා තියෙනවා නම් ලියලා තියන්න ප්‍රශ්නයක් නැහැ. එහෙනම් හැදෙන්නේ මොකක්ද? දෙක ගුණ කිරීම දෙක තරම එක.
හරි. ඉතින් මේ පහසුයි. න්‍යාස කියන්නේ ලේසියෙන් හදා ගන්න පුළුවන් ගානක්. try කරන්න බැරි නෑ. හරි ඊට පස්සේ තව අපිට ගණන් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. මම ඉක්මනට මේ දෙකත් කතා කරනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මෙන්න තියෙනවා කතා කරන්න. හරි. ඊට පස්සේ අපිට 2021 පේපර් එක, ඒ කියන්නේ 2022 මැයි මාස තිබ්බ පේපර් එකේ 24 වෙනි ගාන තමයි මම මේ කතා කරන්නේ. තියෙන සම්භාවිතාව ගාන. බෑග් එක රතු පාට සහ කළු පාට සර්වසම බෝල පමණක් ඇත. අහඹු ලෙස බෑගෙන් බෝලයක් ඉවතට ගැනීමේදී ඒ රතු පාට බෝලයක් වීමේ සම්භාවිතාව 7න් 2යි. මොකද තියෙන්නේ? මම ගාන බෑග් එකක් තියනවලු. හරි. මම කරේ බෑග් එකක් තියෙනවා. ඒකේ තියෙනවා රතු ඒවා තියෙනවා. රතු බෝල ඊට පස්සේ ආයි තියෙන්නේ කළු. ඔන්නෝම බෝල වර්ග විතරයිලු තියෙන්නේ. අහඹු ලෙස බෑගෙන් බෝලයක් ඉවතට ගැනීමේදී ඒ රතු පාට බෝලයක් වීමේ සම්භාවිතාව 7න් 2යි. රතු එකක් වෙන්න පුළුවන් සම්භාවිතාව 7න් 2යි. ඒ කියන්නේ 7ක් තිබ්බනම් ඒකට වෙන්න පුළුවන් සම්භාවිතාව 2යි. කියන්නේ බෝල ඔක්කොම 7ක් තියෙනවා, රතු දෙකක් තියෙනවා. මේ බෑගයේ කළු පාට බෝල 15ක් තිබේ නම්, කළු පාට බෝල 15ක් තියෙනවා නම් මේ බෝල 15ක් තියෙනවලු. ඒ සම්භාවිතාව නෙවෙයි, බෝල 15ක්ම තියෙනවලු. බෑගයේ ඇති මුළු බෝල සංඛ්‍යාව අහන්නේ. බෑගයේ තියෙන දැන් හිතන්නකෝ රතු බෝලයක් ඉවතට ගන්න පුළුවන් සම්භාවිතාව 7න් 2යි නම් කළු බෝලයක් ඉවතට ගන්න පුළුවන් සම්භාවිතාව කීයද? මුගේ අනිත් එක 7න් 7 වෙන කොච්චරමද? 7න් 5යි. එහෙනම් බෝල 7ක් තියෙනවා නම් කළු බෝලයක් වෙන්න පුළුවන් සම්භාවිතාව 5යි. බෝල 5ක් හම්බෙන්නේ ඔක්කොම කීයක් තියෙන නිසාද? 7ක් තියෙන නිසා. බෝල 5ක් හම්බෙන්නේ ඔක්කොම 7ක් තියෙන නිසා. එහෙනම් 5ක් හම්බ වෙන්නේ 7ක් තියෙන නිසා නම් 5ක් නෙවෙයි හම්බෙන්නේ කීයද? 15ක් හම්බ වෙනවා. 1යි 3යි 4ක් 3 බෝල ඔක්කොම කීයක් තියෙනවද? මුණු බෝල ගන්න 21යි. 5ක් හම්බ වෙන්නේ 7ක් තියෙන නිසා නම් 5ක් හම්බ වෙන්නේ 7ක් තියෙන නිසා නම් 15ක් හම්බ වෙන්නේ කීයක් නිසාද කියලා හොයනවා. අච්චරට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා හොයනවා. අපිට නම් 21ක්. මුණු බෝල ගන්න 21යි. ඉතින් ලේසි. ගොඩක් ලේසි. හරි? ඊට පස්සේ 25 වෙනි ගාන. මේකත් මතක ඇති. අපි අනුමාන කතා කරන වෙලාවෙදී තිබ්බා. ටෙඩි පේපර් එකේ. අතක විදිහට 24 වෙනි ගාන වගේ තිබ්බේ. මේ විදිහම ගාන බලමු. නිර්මාණ ගානකින් ආන්නේ. ගොඩක් වෙලාවට පතහ නිර්මාණ පාඩමට අදාළව අවසාන ගාන එනවා. ඉතින් ගොඩක් ලේසි. එහෙනම් ඔන්න අද දවසේ කතා කරන අවසාන ගාන බලන්න මොකද කියන්නේ කියලා. මම රූප සරහනක් දෙකකින් ඉන්න රූප සරහනක් දීලා තියෙනවා මෙහෙම එකක්. එන්න මෙහෙම දීලා තියෙනවා ඉරක්. අත පේන පැහැදිලිතාවයෙන් මම අදින්නම් 4යි මීටර. මෙතන A, මෙතන B, මෙයාට මෙයා සමාන්තරයි. මෙතන C, මෙතන 90යි. කැපිටල් AB හා AC අනු බිම් කඩක ඇති ඍජු කෝණී මායිම් දෙකකි. AB ට මීටර 4ක් දුරින්ද මීටර 4ක් දුරින්ද A මුල්ලට මීටර 5ක් දුරින්ද පිහිටි. P ලක්ෂයේ ගසක් සිටුවීමට අවශ්‍යයි. මේ A ලක්ෂයේ ඉඳලා මීටර 5ක් දුරින් තියෙන්න ඕනලු P කියලා ලක්ෂයක ගහක් හිටවන්න ඕන. එම ස්ථානයේ සොයා ගැනීමට අදාළ අසම්පූර්ණ දල සටහනක් රූපය දැක්වේ. පත පිළිබඳ දැනුම ඇසුරින් එය සම්පූර්ණ කර P පිහිටීම ලකුණු කරන්න කියලා කියනවා. ඉතින් මේ මෙතන ඉඳලා 5ක් දුරින් යන්න පුළුවන් නම් මොකද අචල ලක්ෂයකට නියත දුරකින් පිහිටි ලක්ෂවල පතේ වෘත්තයකි. 9 වසරේ පළවෙනි පතේ. එහෙනම් 5ක් දුරේ වෘත්තයක් අදින්න. ඡාපයක් ගහවත් ඇති. ආවල ඡාපයක් ගහවත් ඇති. මෙතන ඉඳලා මෙතන ඡාපයක් ගහවත් ඇති. අනිකා වෘත්තයක් යනවා. හරි. එතකොට අවබෝධ වෙන්නේ. එහෙනම් මෙතන ඉඳලා මේ ටිකේ ඡාපයක් ගහවත් ඇති. එහෙනම් මෙන්න යා කරා. මෙතන තමයි ඉන්නේ කවුද අපි? P. මෙතන ඉඳලා මෙතන තියෙන දුර කොච්චරද? 5ක් දුර. මීටර 5. එහෙනම් මෙන්න මෙතන තමයි අපි පැලේ හිටව ගන්න. ඉතින් අපි ඔය කතා කරේ මොකද්ද? 2021 පේපර් එකේ කෙටි පේපර් එක පළවෙනි ප්‍රශ්න 25. පළවෙනි පේපර් එකේ ගණන් 25 තමයි කතා කරේ. මේක පැවැත්ුනේ 2022 මැයි මාසේ. හරි. ඉතින් හදන්න ලේසි try කරලා යන්න. මම ඊළඟ ගණන් ටිකක් පුළුවන් ඉක්මනට දාන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපේ ඔන්ලයින් පන්ති වලට join වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මම අද මෙතනින් නවත්තනවා. ගැටලු තියෙනවා නම් අහන්න. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්.